සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තමෝ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මාදිට්ඨි ධර්ම දේශනා මාලාවේ අදත් මේ සූදානම් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න. අපි මේ වෙනකොට සම්මාදිට්ඨි දේශනා මාලාවෙම දේශනා 10ක් 12ක් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඒ හැම එකම අපි සූත්‍ර දේශනා එකට වඩා, ඒ කියන්නේ එක දේශනාවකදී සූත්‍ර දේශනා එකට වඩා අපි ඉගෙන ගත්තා. සූත්‍ර දේශනා දෙක තුනක්, ඉන් සමහරට කරුණු අරගෙන දෙක තුනක් අපි ඉගෙන ගන්න. එක සූත්‍ර දේශනාවක් මාතෘකා විදිහට ගත්තට අපි සූත්‍ර දේශනා දෙක තුනකින් සමහර අවස්ථාවේ සූත්‍ර දේශනා ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් කරුණු ගන්නවා. ඒතර ඒ සූත්‍ර දේශනාව විස්තර කරන්න අපි තව තව සූත්‍ර දේශනාවලින් කරුණු අරගෙන ඒක තේරුම් කරගන්න, නිරවුල් කරගන්න අපි උත්සාහ කරන්නේ. එතකොට අදත් ඔබට මම මූලික වශයෙන් ගන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තියෙන ලස්සන දේශනාවක්. ලස්සන දහම් කරුණු ටිකක් තියෙන දේශනාවක්. මේ දේශනාවේ නම ද්විතීය ගේලඤ්ඤ සූත්‍රය. ද්විතීය ගේලඤ්ඤ සූත්‍රය මේ පිංතුන් ඉගෙනගෙන ඇති. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ විශාලා මහනුවර මහවණේ කූටාගාර ශාලාවේ. අතකෝ භගවා සායන්න සමයම් පටිසල්ලානා වුට්ටිතෝ යේන ගිලාන ශාලා තේනුපසංකමි. බුදුරජාණන් වහන්සේ හවස්වරුවේ භාවනාවෙන් නැගිටිලා ගිලාන ශාලාවට වැඩියා. උදේ ගිලාන ශාලාවේදී දේශනා කරපු නිසා තමයි මේකට ගේලඤ්ඤ සූත්‍රය කියලා කියන්නේ. ගේලඤ්ඤ සූත්‍ර දෙකක් තියෙනවා. මේක දෙවෙනි ගේලඤ්ඤ සූත්‍රය. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනී නිසීදී වැඩලා පැනවූ ආසනී වැඩ සිටියා. ඉන්පස්සේ වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරනවා. අනුශාසනාවක් කරනවා. වැදගත් අනුශාසනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමීය අයං වූ අම්හාකං අනුශාසනී. මහණෙනි, සතෝ භික්කවේ භික්ඛු, මහණෙනි භික්ෂුව සිහියෙන් යුක්තව, සතු සිහියෙන්
සම්පජානෝ නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව කාලං ආගමීය පිරිනුවන් පාන් මේ ජීවිතයේදීම පිරිනුවන් පාන්නෙමි කියලා. මේ ජීවිතයෙන් පිරිනුවන් පාන්නෙමි කියලා. නිවන් දකින්නෙමි කියලා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්නෙමි කියලා. සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව වාසය කළ යුතුයි. ඒකට උත්සාහ කළ යුතුයි. එනංගොන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමීය මේ ජීවිතේදීම නිවන් දකින්නෙමි කියලා, පිරිනුවන් පාන්නෙමි කියලා, ආර්ය සත්‍ය අවබෝධ කරගන්නෙමි කියලා සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව වාසය කළ යුතුයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවයි. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතංච භික්ඛවේ භික්ඛු සතෝ හෝති. මහණෙනි කොහොමද භික්ෂුව සිහියෙන් යුක්තව ඉන්නේ? ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකී අභිජ්ජා දෝමනස්සං. මහණෙනි භික්ෂුව කයේ කයානෝ සිහිය කයට සිහිය පවත්වාගෙන වාසය කරනවා. ඒ කියන්නේ කායානුපස්සනාවෙන්. හරි? කයේ සිහිය පවත්වාගෙන වාසය කරනවා. කොහොමද? ආතාපි කෙලස්තවන වීරියෙන් යුක්තව, සම්පජානෝ නුවණින් යුක්තව, සතිමා සිහියෙන් යුක්තව. හරි? ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකී අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකයට ලෝකයේ කිව්වේ වෙන එකක් නෙවෙයි. ලෝකයේ කිව්වේ වෙන එකක් නෙවෙයි. ලෝකයේ කිව්වේ අපේ මේ අපේ ඇස කන නාසය දිවකය මනසේ මැවෙන ලෝකය. බුදුරජාණන් වහන්සේගේ සසුනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව ලෝකය කියන්නේ මේ අපි සාමාන්‍ය ලෝකයේ උදවිය, සාමාන්‍ය උදවිය ලෝකය කියලා හඳුන්වන අර්ථය නෙමෙයි. ඒතර මේ විනය්‍ය ලෝකී අභිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනසේ මැවෙන ලෝකය, හැදෙන ලෝකය. හරි? ආන්නේ ලෝකයේ කෙරෙහි අභිජ්ජා දැඩි ලෝභය, එමෙතෙන් ඇලීම, දෝමනස්සං දොම්නස ගැටීම, ඒ ලෝකයේ කෙරෙහි ඇලීමත් ගැටීමත් විනයනය කරමින්, ඒකින් සංවර වෙමින්, නැත්නම් ඒ ඇලීම් ගැටීම් දුරු කරමින්, ඇලීම් ගැටීම් දුරු කරමින් සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, කෙලෙස් තමන වීරියෙන් යුක්තව මේ කයේ කයානුව සිහිය පවත්වමින් වාසය කරන්න ඕනේ කියනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකී අභිජ්ජා දෝමනස්සං. විඳීම් ගැන. හරි? අර කිව්වේ කය ගැන. දැන් විඳීම් ගැන හොඳට සිහිය පවත්වන්න, නුවණ පවත්වන්න. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකී අභිජ්ජා දෝමනස්සං. හරි? විඳීම් ගැන හොඳට සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, කෙලස්තවන වීරියෙන් යුක්තව ඒ විඳීම් වල සැබෑ ස්වභාවය දකිමින් වාසය කරන්න කියනවා. මේ ලෝකයේ කෙරෙහි ඇලීම් ගැටීම් දුරවන ආකාරයට, ඇලීම් ගැටීම් දුරවන ආකාරයට. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකී අභිජ්ජා දෝමනස්සං. මේ සිත ගැන. හරි? සිත ගැන, සිතේ ස්වභාවය ගැන චිත්තානුපස්සීව, සිතේ ස්වභාවය දකිමින්, පස්සීව දකිමින් සිතේ ස්වභාවය වාසය කරන්නලු. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකී අභිජ්ජා දෝමනස්සං.
මේ ලෝකයේ කෙරෙහි තියෙන හටගන්න ඇලීමත් ගැටීමත් දුරු වන ආකාරයට මනා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව දකිමින් වාසය කරන්නලු සිතේ ස්වභාවය. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකී අභිච්ඡා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී ධර්මයන් ගැන ධර්මයන් කියලා කිව්වේ දැන් එතන තියෙනවා මේ ධර්ම හටගන්නේ ධර්ම පහළ වෙන්නේ මනසටනේ. නේ මනසට අරමුණ වන දේනේ ධර්ම. එතකොට එතන තියෙනවා පංච නීවරණ. හරි. ඊට පස්සේ සත්ත බොජ්ජංග. ඊළඟට පංච උපාදානස්කන්ධය ආයතන. හරි. ඊළඟට චතුරාර්ය සත්‍ය ආදී මේ දේවල් ගැන දැන් මේ කියන්නේ මේ දැන් පංච නීවරණ ගත්තත් සත්ත බොජ්ජංග ගත්තත් ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගත්තත් ආයතන 6 ගත්තත් චතුරාර්ය සත්‍ය ගත්තත් මේ අපේ ජීවිතයෙන් බැහැර කොහෙදෝ තියෙන එකක් නෙවෙයි මේ ජීවිතේම මේවා. හරි. ආන්නේව ගැන හොඳට ධම්මානුපස්සීව වාසය කරන්න ස්වභාවයේ දකිමින් වාසය කරන්නලු කොහොමද කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව මනා සිහියෙන් යුක්තව මනා නුවණින් යුක්තව ලෝකයේ කෙරෙහි ඇලීම් ගැටීම් දුරු වන ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවංකෝ භික්ඛවේ භික්ඛු සතෝ හෝති මහණෙනි භික්ෂුව සිහියෙන් යුක්තව වාසය කරන්න ඕමයි. එහෙනම් ඔන්න අපිට අනුශාසනාව භාග්‍යතුන් වහන්සේගේ. ඒතර මේක මේ භික්ෂුවට විතරද? නැහැ. ගිහි උදවියටත්. හරි. භික්ෂුන් වහන්සේලාට එක නිවන් මගක් ගිහි උදවියට එක නිවන් මගක් නෙවෙයි. නිවන් මග සියලු දෙනාට එකමයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර පළවෙනි රහතන් වහන්සේලා 69ට දේශනා කළේ. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. දෙවි මිනිසුන්ටම අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං. දෙවි මිනිසුන්ටම හිතසුව පිණිස සැපේ පිණිස චාරිකාය වඩින්න කිව්වේ. දේශීත භික්ඛවේ ධම්මං මහණි ධර්මී දේශනා කරන්න. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිසුද්ධං කේවල පරිපුන්නං පරිසුද්ධං පකාසීත. කේවල පරිසුද්ධං පරිපුන්නං බ්‍රහ්මචර්යං පකාසීත. නිවන් මඟ දේශනා කරන්න. නිවන් මඟ දෙවිවරුන්ට එක නිවන් මඟක් මිනිසුන්ට එක නිවන් මඟක් නෙවෙයි දෙව් මිනිසුන්ටම යහපත පිණිස සපේ පිණිස නිවන් මඟ දේශනා කරන්න කිව්වේ. ගිහි උදවියට එක නිවන් මඟක් පැවිදි උදවියට එක නිවන් මඟක් නෙවෙයි. සියලු දෙනාට තියෙන නිවන් මඟ. හරි. ඒතර මේ ධර්මය ඔබටයි අපටයි හැමෝටමයි. කතංච භික්ඛවේ භික්ඛු සම්පජානෝ හෝති. මහණෙනි සම්පජානව නුවණින් වාසය කරන්නේ කොහොමද? නුවණින් ඉන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරයෝ හෝති. ඉදිරියට යද්දී ආපසු එද්දී හොඳට නුවණින් ඉන්නවා, සිහි නුවණින් ඉන්නවා. හරි. ඇයි කෙලෙස් හට ගන්න පුළුවන්? අපිට කෙලෙස් හට ගන්න විදිහවල් මේ තියෙන්නේ. මේ අවස්ථාවලදී කෙලෙස් හට ගන්න පුළුවන්. මේ කටයුතු කරද්දී කෙලෙස් හට ගන්න පුළුවන්. රාග දේශ මොහ වැඩෙන්න පුළුවන්. ඒක නිසා මේක නුවණින් යුක්තව මේ වාසය කරන්න. ඒකද මේ කියන්නේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිය බලද්දී වටපිට බලද්දී හොඳට සිහි නුවණින් ඉන්න. නැත්තම් කෙලෙස් හට ගන්න පුළුවන්. අකුසල් වැඩෙන්න පුළුවන්. අපිට අකුසල් වැඩෙන්නේ මේ වල නෙමෙයි. ඉදිරිය බලනකොට ඔන්න රාගී මතුවෙන දෙයක් තියෙනවා. ඒතර සිහියෙන් හිටියොත්
නුවණින් කටයුතු කළොත් අපිට ඒකෙන් රාගයෙන් ඒ මුසපත් නොවි කටයුතු කරන්න පුළුවන්. ඒකේ යථාර්ථය දැකලා. එහෙම නැත්නම් ඒකට මුලා වෙන්නේ නැතුව අපිට වෙන පැත්තක් හරි බලා ගන්න පුළුවන්. ද්වේෂය වැඩින දෙයක් තියෙනවා. වටපිට බලද්දි. ද්වේෂය වැඩි දෙයක් තියෙනවා. අපි සිහියෙන් නොවේ නම් ඉන්නේ, නුවණින් නොවේ නම් ඉන්නේ. අර ද්වේෂය වැඩෙන දේම දිහා බල බල ඒකම මානසිකාරය කර කර ද්වේෂය වඩනවා. අපිට තේරෙනවා නම් මේක ද්වේෂය, මේ ද්වේෂ කියන අකුසලයක්, මේක වඩන් මේක මට යහපතට පවතින්නේ නැහැ කියලා. අපිට ඒ රූපේ දැකලම අපිට නුවණින් කල්පනා කරලා ද්වේෂය නොවැඩෙන ආකාරයට කල්පනා කරන්න පුළුවනි. එහෙමත් බැරි නම් මූණ අනිත් පැත්ත හරව ගන්න පුළුවනි. නෑ මේක මට හොඳ නෑ, මේක මට ඕනේ නෑ කියලා. ඒක නිසා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය හකුලුවද්දී, දිගහරිද්දී, ඉඳගනිද්දී, හිටගනිද්දී. හරි. හොඳට සිහිනුවණින් ඉන්න ඕනි. නැත්තම් කෙලෙස් හට ගන්නවා. කෙලෙස් හට ගන්නව නැත්තම් කෙලෙස් වැඩිනවා. ඉන් පස්සේ සංඝාටිපත්ත චීවරධාරිණී සම්පජානකාරී හෝති. ස්වාමීන් වහන්සේලා නම් සිවුර පොරවද්දී, සිවුර මේ අනිත් සිවුර කරේ දාගෙන ඉද්දී. හරි. ඊට පස්සේ පාත්‍රය අතින් දරද්දී ආදී ඒ කටයුතුවලදී ගිහි ඔබ නම් ඔබ සාමාන්‍යයෙන් ඇඳුම් අදිද්දී, ඔබ අනිකුත් ආභරණ පළඳිද්දී ආදී මේ කටයුතුවලදී හොඳට සිහිනුවණින් ඉන්නවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. කන බොනකොට යමක් රස විඳිද්දී, පානය කරද්දී හොඳට සිහිනුවණින් ඉන්නවා. කෙලෙස් නොවැඩෙන්න, ආසාව ඇති නොවෙන්න, ගැටීම් ඇති නොවෙන්න, මුලාවටපත් නොවෙන්න. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිළියට ගිහිල්ලා ඒ වැසිකිලි කෘත්‍ය කරනකොට පවා හොඳට සිහිනුවණින් ඉන්නවා. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හෝති. ගතේ කිව්වේ ඇවිදිද්දි. ටිතේ කියලා කිව්වේ නැවතිලා සිටගෙන සිටිද්දි. නිසින්නේ කියලා කිව්වේ වාඩි වී සිටිද්දි. සුත්තේ කියලා කිව්වේ නිදාගෙන සිටිද්දි. ජාගරිතේ කියලා කිව්වේ නිදි වරමින් සිටිද්දි. භාසිතේ කියලා කිව්වේ කතා කරද්දි. තුන්හි භාවී කියලා කිව්වේ නිශ්ශබ්දව සිටිද්දී. හොඳට සිහිනුවණින් ඉන්නවා. කෙලෙස් වැඩෙන්න පුළුවන්, කෙලෙස් ඇති වෙන්න පුළුවන්. දැන් බලන්නකෝ අපි කතා කරද්දී භාසිතේ කියලා ගන්නකෝ. කතා කරද්දී හොඳට සිහිනුවණ තිබුණ නැත්නම් අපි දන්නේම නැහැ. අපි අතින් බොරු කියවිලා. ඒ කියන්නේ දන්නේම නැහැ කියන්නේ ඉබේ කියවෙනවා නෙමෙයි. සිහියක් නැහැ අපිට. කේලම කියවිලා. හර ගිනි ඇවිලෙනවා. එතකොට තමයි අපිට තියෙන අයියෝ මං අතින් මේක කියුනේ. නේ? ඊට පස්සේ වැඩ කර නැති කතා කියවිලා. සිහිනුවණ නැත්තම්. බුදුරජාණන් දේශනා කරනවා ඒවංකෝ භික්කවේ භික්ඛු සම්පජානෝ හෝති. මහණෙනි ඔය විදිහටයි භික්ෂුව නුවණින් වාසය කරන්නේ. සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමෙය්‍ය අයං වූ අම්හාකං අනුශාසනී. මහණෙනි ඔය විදිහට සිහියෙන් නුවණින් මේ ජීවිතේ පිරිනුවම් පාන්නෙමි කියලා, මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්නෙමි කියලා, නිවන් අවබෝධ කරගන්නෙමි කියලා හොඳට සිහියෙන් නුවණින් භික්ෂුව වාසය කළ යුතුයි. මෙයයි මගේ අනුශාසනාව කියලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සචේ භික්කවේ භික්කුණෝ ඒවං සතස්ස සම්පජානස්ස අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු උප්පජ්ජිත සුඛා වේදනා. මහණෙනි මේ විදිහට සතස්ස ඒ කියන්නේ සිහියෙන් යුක්තව, සම්පජානස්ස නුවණින් යුක්තව, අපමත්තස්ස අප්‍රමාදීව, ආතාපිනෝ කෙලස්තවන වීරියෙන් යුක්තව, පහිතත්තස්ස
කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා, ඒ කියන්නේ ධර්මීය වෙනුවෙන් ජීවිතේ පූජා කරලා, ජීවිතය අතහැරලා, කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා පහිතත්තස්ස විහෙරතු වාසී කෙනාට වාසය කරද්දී උපජ්ජති සුඛා වේදනා, මෙයාට උපදිනවා සැප විඳීමක්. උපදින්න බැරිද? පුළුවන්. දැන් අර විදිහට වීරියෙන් සිහියෙන් නුවණින් වාසය කරන, හැබැයි මෙයා සිහියෙන් ඉන්නේ, නුවණින් ඉන්නේ. එහෙම සිහියෙන් නුවණින් ඉන්න කෙනාට අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් යුක්තව, හරි, කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා ඒ විදිහට වාසය කරන කෙනාට සැප විඳීමක් හට ගන්නවා. මොකක් ඔස්සේ සැප විඳීම හටගන්නේ? ඇසින් දකින රූපය ඔස්සේ, කනින් අහන ශබ්දය ඔස්සේ, නාසයෙන් දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙන රසය ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ, මනසට සිතෙන අරමුණු ඔස්සේ සැප විඳීමක් හට ගන්නවා. සෝ ඒවං පජානාති, එයා දැනගන්නවා කියන මෙහෙම කොහොමද? uppannāko මයං සුඛා වේදනා, ඔන්න මට දැන් සැප විඳීමක් මේ හට අරන් තියෙන්නේ කියලා. දැන් මේකම නේද සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව ගන්නකෝ. වේදනානුපස්සනාවේ තියෙන්නේ මොකක්ද? වේදනානුපස්සනාවේ තියෙන්නේ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමේති පජානාති. යට සැප විඳීමක් හට ගන්නකොට එයා සැප විඳීමක් හටගත්තා කියලා, තමන් දැන් සැප විඳීමක් හටගත්තේ කියලා පජානාති, හොඳට දැනගන්නවා. මනමින් දැනගන්නවා. හරි. එතකොට ඒක නෙමෙයි මේ තියෙන්නේ. uppannāko ම්‍යායන් සුඛා වේදනා සාචකෝ, එයා දැනගන්නවා කියන මට දැන් සැප විඳීමක් හටගත්තා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉන්පස්සේ මෙහෙම කල්පනා කරනවා. කොහොමද? uppannāko ම්‍යායන් සුඛා වේදනා සාච කෝ පටිච්ච නෝ අපටිච්ච, මේ හටගත්තු සැප වේදනාව සාචකෝ පටිච්ච, හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්, හේතුවක් නිසා හටගත් එකක්. නෝ අපටිච්ච, හේතුවක් නැතුව හටගත් එකක් නෙවෙයි. එතකොට මෙයා දැන් මේ නිවන් මාර්ග දිනු කරන්න වීර්ය කරන කෙනානේ. ඔබ හෝ අපි හෝ කවුරු හරි නිවන් මාර්ග දිනු කර ගන්න වීර්ය කරන කෙනා කල්පනා කරන්න ඕන විදිය, කල්පනා වෙන විදියට සැප විඳීමක් හටගනිද්දී ඒ සැප විඳීමට ආස කරගෙන සැප විඳීම ඔස්සේ ඒකට මත් වෙලා යන්නේ නැහැ. හරි. දැන් එහෙම යන්නේ කවුද? අසුතවත් පුතඥයා. ඔන්න බලන්නකෝ. දැන් මම මේ සූත්‍රය ඔහොම ඔතන චුට්ටක් තියලා මම යනවා. මේක තියෙනවා සල්ල සූත්‍රය කියලා සූත්‍රයක්. හරි. මේ සංයුත්ත නිකාය හතරෙම සල්ල සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සල්ල සූත්‍රයේ අසුතවා භික්ඛවේ පුතුජනෝ සුකම්පි වේදනං වේදියති. මහණෙනි, අසුතවත් පුතඥයාට සැප විඳීමක් හට ගන්නවා. සැප විඳීමක් විඳිනවා. දුක්ඛම්පි වේදනං වේදියති, දුක් විඳීමකුත් හට ගන්නවා. අදුක්ඛම සුඛම්පි වේදනං වේදියති, අදුක්ඛම සුඛ වේදනාවකුත් හට ගන්නවා. කාටද? අසුතවත් පුතඥයාට. සුතවාච භික්ඛවේ අරිය ශාවකෝ සුඛම්පි වේදනං වේදියති. මහණෙනි, සුතවත් ආර්ය ශ්‍රාවකයාටත් සැප විඳීමත් හට ගන්නවා, දුක් විඳීමත් හට ගන්නවා, දුක් සැප රහිත විඳීමත් හට ගන්නවා. බුදුරජාන් වහන්සේ අහනවා, මහණෙනි, දැන් අසුතවත් පුතඥයාටත් මේ විඳීම් තුනම හට ගන්නවා නම්, විඳිනවා නම්, සුතවත් ආර්ය ශ්‍රාවකයාත් මේ විඳීම් තුනම විඳිනවා නම්, මහණෙනි, මේ දෙන්නගේ වෙනස මොකක්ද? ඒක මේ අහනවා. කිං නානාකරණං අසුතවතු පුතුජනස්ස සුතවතු ආර්ය ශ්‍රාවකස්ස. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ අසුතවත් පුතඥයාගේ වෙනස මොකක්ද? ඔන්න බලන්න. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, අසුතවා භික්ඛවේ පුතුජනෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති සෝ ද්වේ වේදනා වේදීති කායිකංච චේතසිකංච සේයතාය භික්ඛවේ පුරිසං සල්ලේන විජ්ජෙය්‍යුං තමේනං දුතියේන සල්ලේන
අනුවේදං විජ්ජෙය්‍යුං. අන්න අසුත පුතජනය කොහොමද දුක් වේදනාවක් කෙනෙකුට දුක්ඛාය වේදනා පුට්ටෝ සමාන සෝචති. යා ශෝක කරනවා කියනවා. කිලමති ක්ලාන්ති හැදෙනවා කියනවා යාට. පරිදේවති වැළපෙනවා. උරත්තාලින් කන්දති පපුවේ අත්ගහ ගන්නවා. සම්මෝහං ආපජ්ජති කි වසඟයට යනවා. ඒ දුක් වේදනාවේ වසඟයට යනවා. හරි. සෝ දේ වේදනා වේදීති කායිකංච චේතසිකංච. එයාට දුක් වේදනාවක් එනකොට ඒ අසුත පුතජනයට දුක් වේදනාවක් එනකොට ඒ කායික හෝ ඒ දුක් වේදනාවෙන් එයාට නවතින්නේ නැහැ කියනවා. හරි. කායික දුක් වේදනාවෙන් යාට නවතින්නේ නැහැ කියනවා ඒ වේදනාව. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒකටම මානසිකවත් යා විඳින්න පටන් ගන්නවා කියනවා. මානසික වේදනාවත් යාට විඳින්න පටන් ගන්නවා කියනවා. ඇයි? යාට විඳීම ගැන අවබෝධයක් නැති නිසා. එයා විඳීම සම්බන්ධ කරනවා රූපයට. අපි තුන් මෙයාට තියෙනවා දත් කැක්කුමක්. හරි. ඒතර දත් කැක්කුම කායික විඳීමක්. එයාට මේ විඳීම ගැන අවබෝධයක් නැහැ. හරි. අවබෝධයක් නැතිවට එයා දන්නේ නැහැ මේ විඳීම ස්පර්ශී ප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා. ස්පර්ශී ප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා. ස්පර්ශයේ තියෙනකොට විඳීම තියෙනවා. ස්පර්ශී වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශී නැති වෙනකොට විඳීම නැති වෙනවා කියලා මෙයා දන්නේ නැහැ. මේ විඳීම හටගත්තු විඳීම නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. නැති වෙනවා කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා මෙයාට දිගින් දිගට පවතින සමහරට පැය ගණන් පවතින දවස් ගණන් පවතින විඳීම තියෙනවා. එයා දැන් හටගන්න මේ විඳීම එයා අතීතයට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා දවස් ගණන් විඳීම එයාට විඳින්න පුළුවනි. එයා ඒ වේදනාව සමහරට අනාගතයට සම්බන්ධන මෙහෙමත් වෙයි කියලා. අනාගතේ හට නොගත් විඳීමත් එයා දැන් විඳිනවා. ඒ කායික නෙවෙයි මානසිකව. ඒ බලන්නකෝ මේ මොහොතේ නම් දත් කැක්කුම එයා විඳින්නේ මේ මොහොත නම් විඳින්නේ ඒ මොහොතේ ඒ කයි ඒ ස්පර්ශින් ඒ විඳීම හට ගන්නවා. එතකොට ඒ මොහොතේ හටගත්තු විඳීම මේ මොහොතේම නිරුද්ධ වෙනවා නම් අතීතයේ තිබු වේදනාව නැත්නම් දැන් විනාඩි 5කට ඉස්සෙල්ලා තිබුණු වේදනාව දැන් පැය ගණන් තිබුණු වේදනාව දවස් ගණන් තිබුණු වේදනාව එයා විඳින්නේ කොහොමද? මනසින්. ඒක විඳින්නේ මනසින් සම්පූර්ණයෙන්ම. ඒතර ඒ මනසින් විඳින්නේ කවුද? අසුත පුතඥය. ඇයි? වේදනාවේ යථා ස්වභාවය දන්නේ. වේදනාවේ යථා ස්වභාවය දන්නේ නැති නිසා මොකද යථා ස්වභාවය? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලා ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා. හටගත්තු විඳීම සමුදය වුණු විඳීම නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට. ඒක දන්නේ අසුතුවත් පුතඥයා. එතකොට ඒක හරියට මේ වගේ කියනවා. ඔන්න මේ ශරීරයට හීතල පහරක් වදිනවා. හෙල්ල පහරක් වදිනවා. එතකොට කායික විඳීම හට ගන්නවා. වේදනාවක් හට ගන්නවා. ඒ හෙල්ල පහර වැදිච්ච තැනටම තවත් උලකින් අනිනවා කියනවා. එතකොට වේදනා දෙකයි. අසුත පුතඥයාට දුක් වේදනාවක් ආවට පස්සේ ඒ දුක් වේදනාව එයා කායික වශයෙන් විඳින දුක් වේදනාවක් නෙවෙයි යාට මනසිනුත් විඳින්න පටන් ගන්නවා කියනවා. ඇයි ඒ වේදනාවේ යථා ස්වභාවය දන්නේ නැති නිසා. ඒවමයකෝ භික්කවේ අසුතවා පුතුජ්ජනෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචති කිලමති පරිදි. මහණිය විදිහට අසුතවත් පුතඥයා දුක් වේදනාවක් ආවට පස්සේ දුක් වේදනාවෙන් ශෝක කරනවා, වැළපෙනවා, පපුවියක් ගහ ගන්නවා, විලාප තියනවා. ඒකනේ බලන්නකෝ. දැන් කෙනෙකුට අසුත පුතඥ කෙනෙකුට යම් දුක් විඳීමක් හටගත්තට පස්සේ එයා මොනතරම් දේවල් වලට ඈඳ ඒ වේදනාව විඳිනවද? දුක් වේදනාවක් ආවට පස්සේ මොනතරම් දේවල් වලට ඈඳනවද වේදනාව? ඒ ඈඳ එයා සමහරට විලාප තිය නේ. දැන් සමහරට කෙනෙකුට ඔන්න කෙනෙකුයි දැන් අපි තුමු ස්වාමියා මැරෙනවා. දුක් වේදනා දුකක් නෙවෙයි විඳින්නේ භාර්යාව. දැන් ඒ භාර්යාව මොකද කියන්නේ?
දැන් ඒක ඈඳනවා තවට අනේ දරුවෝ බලාගන්නේ කවුද? මේ දරුවන්ට අප්පච්චියක්කෝ. දැන් මේ ඔක්කොම මොකද්ද? මනසින් අර වේදනාවට තව තව ඈඳනවා දේවල්. ඈඳ විලාපතිය නේ. දැන් බලන්න කොච්චර පරිදේවති. පපුවේ අත් ගහ ගන්නවා කියනවා. ඒ වේදනාව කායිකව ඒ මොහොතේ හටගන්න වේදනාව මනසින් ආපහු හදා මානසිකවත් විඳින්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ අසුත පුතඥය දන්නේ කියනවා මේ වේදනාවේ යථා ස්වභාවය. වේදනාවෙන් මිදෙන්න දන්නේ නැහැ කියනවා. ඒ දුක් විඳීමෙන් මිදෙන්න. අසුත පුතඥය මොකද කරන්නේ? මේ දුක් වේදනාව එනකොට ඔන්න බලන්නකො මේ දේශනා කරන දේ බුදුරජාණන් වහන්සේ තමේනම් දුක්ඛය වේදනා පටිගන් වන්දන් සෝ දුක් යෝ දුක්ඛය වේදනාය පටිඝානුසයසෝ අනුසේති. එයාගේ වැඩෙනවා කියනවා පටිඝානුසය නිසා පටිගේ වැඩෙනවා කියනවා. සෝ දුක්ඛය වේදනාය පුට්ඨෝ සමානෝ කාමසුඛං අභිනන්දති. දැන් මොකද වෙන්නේ එයාට? මේ අසුත පුතඥයාට දුක් වේදනාවක් එනකොට එයාට ඒ දුක් වේදනාවෙන් නැති කරගන්න තියෙන්නේ කාම සුඛය කියනවා. කාම සැපේ කියනවා එයාට තියෙන්නේ. වෙනත් දෙයක් නෑ කියනවා. තංකිස්ස හේතු නබික්කවේ පජානාති අසුතව පුතුජනෝ අඤ්ඤත්‍ර කාම සුඛ දුක්ඛ වේදනාය නිස්සරණං. මහණෙනි අසුතවත් පුතඥයා දුක් වේදනාවෙන් මිදෙන්න කාම සුඛය හැර වෙනත් ක්‍රමයක් දන්නේ නැහැ කියනවා. බලන්න කොච්චර ලස්සනද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. තංකිස්සෙත් මොකද්ද මහණනි මේකට හේතුව? නක් බික්ඛවේ පජානාති දන්නේ කියනවා. කවුද? අසුතව පුතුජනෝ අසුතවත් පුතඥයා අඤ්ඤත්‍ර කාමසුඛ කාමසුඛයට බැහැර දෙයක්. අඤ්ඤත්‍ර කාමසුඛ දුක්ඛ වේදනාය නිස්සරණං දුක් වේදනාවෙන් නිදහස් වෙන්න. දුක් වේදනාවෙන් මිදෙන්න. කාමසුඛය හැර වෙනත් දෙයක් දන්නේ නැහැ කියනවා අසුතවත් පුතඥ. තස්ස කාමසුඛං අභිනන්දතු යෝ සුඛාය වේදනාය රාගානුසයෝ සෝ අනුසේති. අන්න බලන්න ඊළඟ එක. දැන් මෙයාට මොකද වෙන්නේ? දැන් සැප වේදනාවට රාගානුසය දුක් වේදනාවට පටිඝානුසය වැඩුණා. දැන් කාමසුඛයට අහු වෙනවා. ඒ කාමසුඛෙනේ මෙයාට තියෙන්නේ. ඒ දුක් වේදනාවෙන් නිදහස් වෙන්න මිදෙන්න තියෙන්නේ කාමසුඛෙනේ. ඊට වඩා දෙයක් දන්නේ නැහැනේ. දැන් මොකද වෙන්නේ? කාමසුඛයට අහු වෙනවා. දැන් කාමසුඛය නිසා රාගානුසය වැඩෙනවා. අසුත පුතඥය. සෝ තාසං වේදනානං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණ යතහබුද නප්පජානාති. වේදනාවේ සමුදය, අස්තගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය මේවා මුකුත් අසුත පුතඥය දන්නේ. ඔන්න අසුත පුතඥය සුතවත් ආර්ය ශ්‍රාවකයා ස්වභාවයකට හාත්පසින් වෙනස්. ඔකේ අනිත් පැත්ත. හරි? ඔකේ අනිත් පැත්ත. දැන් ඔන්න බලන්නකෝ. දැන් ඔය ඉන්නේ කිව්වේ අපි ඉන්න තැන නෙවෙයි. දැන් ඔය අපි ඉන්න තැන. හැබැයි අපි වෙනස් විය යුතු තැන කොතනද? දැන් ඔය අපි ඉන්න තැන කිව්වේ මේ අසුත පුතඥ දැන් අපි විඳින්නේ නැද්ද? දැන් දුකක් එනකොට දුක් වේදනාවක් එනකොට අපි නැද්ද අපේ සෝචති සෝ කරන්නේ නැද්ද? කිලමති ක්ලාන්ති දාන්නේ නැද්ද? පරිදේවති වැළපෙන්නේ නැද්ද? උරත්තාලින් කන්දති පපුවේ අත් ගහ ගන්න නැද්ද? අපිට මේ දුක් වේදනාව වෙනකොට ඒ දුක අපි මේ වැළපිලා දුක විඳින්නේ නැද්ද අපි? ඔක අපි තත්ත්වනේ ඔය කියන්නේ. නේ? දැන් ඊළඟට බලන්නකො ඒකෙම තියෙන සුතවාචකෝ බික්කේ අරිය ශාවකෝ දුක්ඛාය වේදනා පුට්ඨෝ සමෝ නසෝචති නකිලමති න පරිදේවති න උරත්තාලින් කන්දති න සමෝහං ආපජ්ජති. අනේ සුතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවක් එනකොට නසෝචති සෝ කරන්නේ නකිලමති ක්ලාන්ත දාන්නේ යාට දුක් වේදනාවක් එනකොට න පරිදේවති වැළපෙන්නේ යා දුක් වේදනාවක් එද්දී න උරත්තාලින් කන්දති පපුවියත් ගහගන්නේ
න සම්මෝහං ආපජිත ඒකේ බැසගෙන ඒකත් එක්ක වාසය කරන්නේ නැහැ කියනවා. මේ දුක් වේදනාවත් එක්ක. සෝ එවං වේදනං වේදේති කායිකං න චේතසිකං. මහණියාට කායික ඒ වේදනාව ඒ දුක් වේදනාව දැනෙනවා මිසක් එයා මනසින් ඒක හදා විඳින්න යන්නේ නැහැ කියනවා සුතවත්ත. ඇයි එයා දන්නවා වේදනාව විඳීම දුක් වේදනාව ස්පර්ශය පැත්තෙන් හටගන්නේ. ස්පර්ශය තියෙනකොට තියෙන ස්පර්ශය නැතිනකොට නැති වෙන එකක් ඒක. ඒ අවබෝධය යාට තියෙනවා සුතවත්ත ආර්ය ශ්‍රාවකයාට. එහෙනම් බලන්නකෝ අසුතවත් පුතඥය අර තත්ත්වෙ ඉන්නේ සුතවත් ආර්ය ශ්‍රාවක ඊට වඩා දියුණු මනසක ඉන්නේ දියුණු තත්ත්වක ඉන්නේ. දැන් අපි ආපහු එමු ဒုတိ ය ගීලඤ්ඤ සූත්‍රයට. අපි දැන් එච්චලා කතා කරේ දැන් මේ සූත්‍රයෙන් අපි බැහැර වෙලා ဒုတိ ය ගීලඤ්ඤ සූත්‍රයෙන් බැහැර වෙලා අපි කතා කරේ සල්ල සූත්‍රයේ තිබුණු කොටස. දැන් ආපහු ဒုတိ ය ගීලඤ්ඤ සූත්‍රය. තස්සචේ බික්කවේ බික්කුණෝ එවම් සතස්ස සම්පජානස්ස අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ උප්පජ්ජිත සුඛා වේදනා. මහණෙනි ඔය විදියට සිහියෙන් නුවණින් යුක්තව කෙලෙස් තමන වීර්යයෙන් යුක්තව අප්‍රමාදීව දහමට දිවිපුදා වාසය කරන කෙනාට සැප වේදනාවක් හට ගන්නවා. සෝ ඒවම් පජානාති. එයා මේ විදිහට දැනගන්නවා. කොහොමද? uppannāko ම්‍යායන් සුඛා වේදනා. මට දැන් සැප විඳීමක් හට අරන් තියෙන්නේ. සාචකෝ පටිච්චනෝ අපපටිච්ච මේ සැප වේදනාව පටිච්ච හේතුණක් නිසා හටගත්තු එකක්. ප්‍රත්‍යකින් හටගත්තු එකක්. නෝ අපපටිච්ච ප්‍රත්‍යක් නැතුව මේක හටගන්නේ නැහැ. කිම් පටිච්ච මොකද්ද හේතුව? ඉමමේව පස්සම්පටිච්ච මේ විදීමට හේතුව මේ දුක් වේදනාවට හේතුව ස්පර්ශයයි. හරි මේ දුක් වේදනාවට හේතුව ස්පර්ශයයි කියලා දැනගන්නවා. පස්සම්පටිච්ච අයංකෝපන පස්සෝ අනිච්චෝ. අන්‍ය කල්පනා කරන විදිහ මේ ස්පර්ශය අනිත්‍යයි. සංකතෝ සංකතයි. පටිච්චසමුප්පන්නෝ පටිච්චසමුප්පන්නයි. දැන් බලන්නකෝ මේ දැන් මේ අර නිවන් මඟ දියුණු කරගන්න වීරියෙන් යුක්තව වාසය කරන කෙනාට සැප විඳීමක් හටගනිද්දි සැප වේදනාවක් හටගනිද්දි අන්‍යයා කල්පනා කරන විදිහ සැප විඳීම කල්පනා කරන විදිහ මේ සැප විඳීම දැන් මට සැප විඳීමක් හට අරන් තියෙන්නේ ඒ සැප විඳීම හේතුවක් නිසා හටගත්තු එකක්. හේතුවක් නැතුව සැප විඳීම හටගන්නේ නැහැ. මොකද්ද හේතුව? ස්පර්ශයයි හේතුව. දැන් යා බලනවා මේ ස්පර්ශය අයංකෝපන පස්සෝ අනිච්චෝ. මේ ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයිද? ඔව්. ස්පර්ශය කියන්නේ මොකක්ද? මම ඉස්සෙල්ලාම කිව්වනේ සැප විඳීමක් හටගන්න පුළුවන් කොහොමද? ඇසින් දකින රූපයත් එක්ක, කනින් අහන ශබ්දයත් එක්ක, නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිව දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. මෙවන් සැප විඳීම හටගන්නේ. එතකොට ඇසින් දකින රූපයෙන් සැප විඳීමක් හටගත්තා නම් ඒ සැප විඳීම හටගත්තේ ස්පර්ශය නිසා. මොකද ස්පර්ශය ඇසයි රූපයයි විඥානයයි එකතු වීම නිසා. ඇසයි රූපයයි විඥානයයි එකතු වීම නිසා. ඇස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අපි කතා කරලා තියෙනවා මේවා. ඇස අනිත්‍යයි. රූපය නිට්ටයද අනිත්‍යද? රූපයත් අනිත්‍යයි. හරි. එතකොට විඥානේ නිට්ටයද අනිත්‍යද? විඥානේ අනිත්‍යයි. ဒုတိ ය ද්වේ සූත්‍රයේ හොඳට බලන්න. ဒုတိ ය ද්වේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ද්වයන්නිසිතෝ විඥානස්ස සම්භවෝ. දෙකක් හේතු කරගෙනයි විඥානීය සම්භවය වෙන්නේ. මොකද්ද දෙක? චක්කුංච පටිච්ච රූපේච. ඇසත් රූපයත් නිසා. කනත් ශබ්දයත් නිසා. නාසයත් ගඳ සුවඳත් නිසා. දිවත් රසයත් නිසා. කයත් පහසත් නිසා. මනසත් අරමුණු නිසා.
විඥානය හටගන්නේ. එහෙනම් ඇසත් රූපයත් නැත්තම් විඥානය හටගන්නේ නැහැ. චක්කු විඥානය හටගන්නේ නැහැ. කනත් ශබ්දයක් නැත්තම් විඥානය හටගන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම විඥානයේ ඇසයි රූපය නිසාම හටගන්න එකක්. මහා තණ්හා සංකේ සූත්‍රය ඔබ කියවලා බැලුවොත් මහා තණ්හා සංකේ සූත්‍රය කියවලා බැලුවොත් මහා තණ්හා සංකේ සූත්‍රයේ තියෙන්නේ විඥාන හයක් නැහැ. විඥානයේ ඇසේ හට ගනිද්දී ඇසේ හට ගන්න මොහොතේ ඒ විඥානියට කියනවා චක්කු විඥානය කියලා. විඥානයේ කනේ හට ගනිද්දී ඒ විඥානයට කියනවා සෝත විඥානය. විඥානයේ නාසයේ හට ගනිද්දී ඒකට කියනවා ගහන විඥානය. විඥානයේ දිවේ හට ගනිද්දී ඒකට කියනවා જીවහා විඥානය. විඥානයේ කයේ හට ගනිද්දී ඒකට කියනවා කාය විඥානය. විඥානයේ මනසේ හට ගනිද්දී කියනවා මනෝ විඥානය. විඥාන හයක් නෑ. විඥානය ඒ ආයතනයන්ගේ ඒ තැන හට ගනිද්දී ඒ නමින් නම් කරනවා. ඇසේ විඥානය හටගන්න මොහොතේ ඉතිරි ආයතන පහේම විඥානය හටගන්නේ නැහැ. කනේ විඥානය හටගනිද්දී ඉතිරි ආයතන පහේම විඥානය හටගන්නේ නැහැ. නාසයේ විඥානය හටගනිද්දී ඉතිරි ආයතන පහේම විඥානය හටගන්නේ නැහැ. මේ විදිහට එක් මොහොතක එක් ආයතනයක විතරයි විඥානය හටගන්නේ. ඒක ලස්සන උපමාවක් මේ මහා තණ්හා සංකේ සූත්‍රය බුදුරජාණන් දේශනා කරනවා. හරි? ගින්නක් තියෙනවා. ඒ ගින්න හටගන්න දේ අනුව උපකාර වෙන දේ අනුව ගින්න නම් කරනවා. ගොම නිසා නම් ගින්න හටගත්තේ ගොම වලින් නම් ඒ ඇවිලෙන්නේ. ඒකට කියනවා ගොම ගින්න කියලා. තනකොළ වලින් නම් ඒකට කියනවා තනකොළ ගින්න කියලා. දර වලින් නම් ගින්න හටගත්ත එකට කියනවා දර ගින්න කියලා. මේ විදිහට ඒ ගින්න හටගන්න හේතු වෙච්ච දේ අනුව ගින්න නම් කරනවා වගේ. ඇසයි රූපයයි නම් හේතුනේ විඥානේ හටගන්න. ඒකට කියනවා චක්කු විඥානය. එහෙනම් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි. මානසිකාරයේ ප්‍රත්‍යයෙන් මේ විඥානය හටගන්නේ. ඒක අපිට හොඳට පැහැදිලි. මහාතිපදුම සූත්‍රයේ ගත්තොත් මහාතිපදුම සූත්‍රය අපි හැමදාම ආය ගන්න සූත්‍ර දේශනාවක්. මහාතිපදුම සූත්‍රය. අජ්ජත්තිකං චේවාවසෝ චක්කුං අපරිවින්නං හෝති. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූපය ඇසේ පතිත වෙනවා. රූපේ ඡායාව. නමුත් න තජ්ජස්ස සමන්නාහරෝ හෝති. නමුත් මානසිකාරය යොමු වෙලා නැහැ. එහෙනම් විඥානය හටගන්නේ නැහැ. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බාහිර රූපයේ ඇසේ ආපාතනය වෙලා. හැබැයි තජ්ජස සමන්නාහාරෝ හෝති. මානසිකාරයත් ඒකට යොමු වෙලා, අවධානයත් යොමු වෙලා. දැන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. දැන් අන්න විඥානීය පාතු භාවෝ හෝති පහළ වෙනවා. ඇසි. එහෙනම් විඥානය කියන එක මානසිකාරයේ යොමු වෙන මොහොතේ ඒ ආයතනයන්ගේ පහළ වෙන එකක් විඥානය. නිත්‍ය එකක් නෙවෙයි. විඥානය අනිත්‍යයි. ඇසත් අනිත්‍යයි. රූපයත් අනිත්‍යයි. විඥානයත් අනිත්‍යයි. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයංකෝපන පස්සෝ අනිච්චෝ සංකතෝ පටිච්චසමුප්පන්නෝ. මේ ස්පර්ශයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. අනිච්ඡංකෝපන සංකතම් පටිච්චසමුප්පන්නං පස්සං. අනිච්ඡංකෝපන සංකතං අනිත්‍ය වුණු. හරි? සංකතයක් වුණු. හේතුප්‍රත්‍යයෙන් හටගත්තු. පටිච්චසමුප්පන්න වුණු පස්සං ස්පර්ශය නිසා. අනිච්ඡංකෝපන සංකතම් පටිච්චසමුප්පන්නම් පස්සං පටිච්ච. අනිත්‍ය වුණු, සංකත වුණු,
පටිච්චසමුප්පන්න උණු ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන පස්සම් පටිච්ච උප්පන්නා සුඛා වේදනා ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඉපදුණු සැප වේදනාව කුතු නිච්චෝ භවිස්සති. කොහොමනම් නිත්‍ය වෙන්නද? චර ලස්සනද? ඇසත් අනිත්‍යයි කියලා, රූපයත් අනිත්‍යයි කියලා, විඥානයත් අනිත්‍යයි කියලා, මේවා අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒතර ස්පර්ශය මේ අනිත්‍යයි සංකතයි පටිච්චසම මේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්නෝ මේ ස්පර්ශය තුලින් මේ අනිත්‍ය වූ ස්පර්ශය තුලින් නම් විඳීම සැප වේදනාව හටගත්තී. ඒ සැප වේදනාව කුතෝ නිච්චෝ භවිෂ්‍යති. කොහොමනම් නිත්‍ය වෙන්නද? එහෙනම් ඒ සැප වේදනාව අනිත්‍යයි. නේ? සැප වේදනාව අනිත්‍යයි. ওই විදිහටම තස්සචේ බික්කවේ බික්කුණෝ ඒවම් පස්සස් ඒවං සම්පජානස්ස අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු උප්පච්චිති දුක්ඛ වේදනා. දුක් විඳීමක් හට ගන්නවා. අර විදිහටම කෙලෙස් තමන වීරියෙන් යුක්තව, සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව දහමට දිවිපුදා වාසය කරන කෙනාට දුක් වේදනාවක් හට ගන්නවා. සෝ ඒවම් පජානාති. එයා දුක් වේදනාව සම්බන්ධවත් මෙහෙම දැනගන්නවා. කොහොමද? uppannāko මයායන් දුක්ඛ වේදනා. දැන් මේ වේදනානුපස්සනාව නෙමෙයි තියෙන්නේ. නේ? වේදනානුපස්සනාව නෙමෙයි තියෙන්නේ. දැන් මට වේදනාවක් හට අරන් තියෙන්නේ. විදීමක් හට වේදනාවක් හට අර අපි ඉස්සලා මතකද පහුගිය සූත්‍රයක අපි කතා කළා. දැන් කායානුපස්සනාව හෝ වේදනානුපස්සනාව හෝ විඳීමට අවධානය යොමු කර ගන්නවා. හැබැයි ඒක සතිපට්ඨානය. වේදනාවට දැම්මට සැප වේදනාවක් හට අරන් තියෙන්නේ, දැම්මට දුක් වේදනාවක් හට අරන් තියෙන්නේ කියලා මෙහෙම විඳීමට අවධානය යොමු කරගෙන සිහියෙන් ඒ විඳීමට අවධානය යොමු කරගෙන සිටීම සතිපට්ඨානය. හැබැයි සතිපට්ඨානේ නවතින්නේ නැහැ. සතිපට්ඨාන භාවනාවට යනවා. ඔබ බලන්න සංයුත්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේ තුල තියෙන සතිපට්ඨාන විභංග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම ඔබට සතිපට්ඨානයක් දේශනා කරන්නම්, සතිපට්ඨාන භාවනාවක් දේශනා කරන්නම්, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවක් දේශනා කරන්නම් කියලා සතිපට්ඨානය වෙනම දේශනා කරනවා. මොකද සතිපට්ඨානය කියන්නේ කායානුපස්සන. දැන් කයේ සිහිය පිහිටුවා ගැනීම, විදීමේ සිහිය පිහිටුවා ගැනීම, සිතේ ධර්මයන්ගේ සිහිය පිහිටුවා ගැනීම, සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම. සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ සිහිය පිහිටුවාගෙන ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා. හට ගැනීම දැකීම, වැය දැකීම, නැතිවීම දැකීම, හට ගැනීම නැතිවීම දැකීම. ඒ සතිපට්ඨාන භාවනාවයි. දැන් මෙතනත් දැන් මෙයා ඔන්න සිහිය පිහිටව ගන්න. මොකද්ද? මම දැන් මේ දුක් වේදනාවක් මට හටගත්තේ. අන්න සිහිය පිහිටව ගන්නවා. හැබැයි එතන නවතින්නේ නැහැ. uppannāko මයායන් දුක්ඛ වේදනා. ඔන්න සිහිය පිහිටව ගත්ත දුක් වේදනාවේ. සාචකෝ පටිච්ච. දැන් එතන නවතින්නේ නැහැ. එයා විමසලා බලනවා. සාචකෝ පටිච්ච. මේ දුක් වේදනාව නිකන් හටගත්තේ නෑ. මේක හේතුවක් ඇතුව හටගත්තේ. නොඅප්පටිච්ච. හේතුවක් නැතුව දුක් වේදනාව හටගන්නේ නෑ. කිම් පටිච්ච. මොකක්ද හේතුව? ඉමමේව පස්සම් පටිච්ච. මේකට හේතුව ස්පර්ශයයි. අයංකෝපන පස්සෝ අනිච්චෝ. අන්න බලන්න. දැන් මෙයා බලනවා මේ විඳීම හටගත්තේ ස්පර්ශය නිසා. ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. ඇසයි රූපයයි විඳීමයි සම්බන්ධ වෙන ඇසයි රූපයයි විඥානයයි සම්බන්ධ වෙන මොහොතේ, ඒ තුනේ එකතු වන මොහොතේ ස්පර්ශය මානසිකාරයේ වෙනස් වෙනකොට
විඥානය වෙනස් වෙනවා. මනසිකාරය නැති වෙනකොට විඥානය නැති වෙනවා. හරි. රූපයට තිබුණු ඇසින් දකින රූපයට තිබුණු මනසිකාරය, ඒකෙහි තිබුණු මනසිකාරය කනින් අහන ශබ්දයට යොමු වෙනකොට ඇසේ හටගෙන තිබුණු විඥානය කනින් හට ගන්නවා. දැන් ඇසේ විඥානේ නේ. එහෙනම් ඇසේ ස්පර්ශේ නේ. එහෙනම් ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍ය නම් ඒ ස්පර්ශයෙන් හටගන්න විඳීම දුක් වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ දුක් වේදනාවත් අනිත්‍යයි. එහෙනම් මේ ස්පර්ශය අනිත්‍යයි, සංකතයි. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. සංකතයි. පටිච්චසමුප්පන්නයි. හේතුව නිසාමයි හටගන්නේ. හේතුවක් නිසාමයි තියෙන්නේ. පටිච්චසමුප්පන්නයි. අනිච්ඡං කෝපන සංකතම් පටිච්චසමුප්පන්නම් පස්සං පටිච්ච උප්පන්නා දුක්ඛ වේදනා. අනිත්‍ය වුණු, සංකත වුණු, පටිච්චසමුප්පන්න වුණු ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් පස්සම් පටිච්ච උප්පන්නා දුක්ඛ වේදනා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු දුක් වේදනාව කුතෝ නිච්චෝ භවිෂති. කොහොමනම් නිත්‍ය වෙන්නද? කොහොම නිත්‍ය වෙන්නද? පින්වත්නි, ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තසචේ භික්කවේ භික්ඛුනෝ එවං සතස්ස සම්පජානස්ස අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු uppajjati අදුක්ඛම සුඛා වේදනා. ඒ විදිහටම අප්‍රමාදීව කෙලෙස් තමන වීරයෙන් යුක්තව, ඒ වගේම දහමට දිවි පුදා වාසය කරන, ඒ සිහියෙන් නුවණින් යුක්තව වාසය කරන කෙනාට උපදිනවා අදුක්ඛම සුඛ වේදනාවක්. දුක් සැප රහිත විඳීමක් හටගන්නවා. සෝ එවං පජානාති. එයා ඒ විදිහටම දැනගන්නවා කියන මෙන්න මේ විදිහට. කොහොමද? uppannāko myayan අදුක්ඛම සුඛා වේදනා. මට දැන් අදුක්ඛම සුඛ වේදනාවක්, දුක් සැප රහිත විඳීමක් හට අරන් තියෙන්නේ. සාචකෝ පටිච්චනෝ අප්පටිච්ච. ඒ විඳීමත් හේතු ප්‍රත්‍යයෙන් හට අරන් තියෙන්නේ. හේතුවක් නැතුව අදුක්ඛම සුඛ වේදනාව හටගන්නෙත් නැහැ. කිම් පටිච්ච. මොකද්ද හේතුව? ඉමමේව පස්සම්පටිච්ච. ඒකට හේතුවත් ස්පර්ශයයි. අයංකෝපන පස්සෝ අනිච්චෝ. ඒ ස්පර්ශයත් අනිත්‍යයි. අපි ඉස්සෙල්ලා කතා කළා ස්පර්ශය. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. ඒ තුනේ එකතුව, අනිත්‍ය වූ ඒ තුනේ එකතුව නම් වූ ස්පර්ශය අනිත්‍යයි. එහෙනම් සැප විඳීම වගේම, දුක් විඳීම වගේම, උපේක්ෂා විඳීමත් ඒ අනිත්‍ය වූ ස්පර්ශයේ ප්‍රත්‍යයමයි හට අරන් තියෙන්නේ. එහෙනම් ඒ උපේක්ෂා විඳීමත් අනිත්‍යයි. අනේ ස්පර්ශය අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. අනිච්ඡං කෝපන සංකතම් පටිච්චසමුප්පන්නම් පස්සම් පටිච්ච උප්පන්නා අදුක්ඛම සුඛා වේදනා කුතෝ නිච්චෝ භවිස්සති. බුදුරජාණන් වහන්සේ අහනවා, ඒ අනිත්‍ය වූ, සංකත වූ, පටිච්චසමුප්පන්න වූ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු උපේක්ෂා විඳීම, අදුක්ඛම සුඛ වේදනාව කුතෝ නිච්චෝ භවිස්සති. කොහොමනම් නිත්‍ය වෙන්නද? එනං ඒ උපේක්ෂා විඳීමත් අනිත්‍යයි. පින්වත්නි, මෙතන දැන් අපි හොඳටම දන්නවා මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවේ අර දුක් වේදනාවක් විඳිනකොට තමා දුක් වේදනාවක් විඳිනවා කියලා දැනගෙන, සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක්, අදුක්ඛම සුඛ වේදනාවක් විඳිනකොට උපේක්ෂා වේදනාවක් කියලා තමන් දැනගෙන එතනින් නවතින්නේ නැහැ. හරි. ඉන්පස්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඊළඟ කොටස තියෙනවානේ, සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිස වූ සැප වේදනාවක් විඳිනකොට අර සැප වේදනාව නැවත කොටස් දෙකකට බෙදෙනවා.
සාමිස වූ සැප වේදනාව සහ නිරාමිස වූ සැප වේදනාව කියන. සමහර සැප විඳීම් තියෙනවා ඇසින් රූපයක් දැකලා, සමහර සැප විඳීම් තියෙනවා සාමිසයි. සමහර සැප විඳීම් තියෙනවා නිරාමිසයි. සාමිස සැප විඳීම කියලා කියන්නේ ඒ සැප විඳීම තුළින්, ඒක වින්දනය කිරීම තුළින් කෙලෙස් වැඩෙනවා. සාමිසයි කෙලෙස් වැඩෙනවා. ඒ කෙලෙසුත් එක එකතු වෙන ස්වභාවයෙන් යුක්තයි. ආශ්‍රවයන් වැඩෙන ස්වභාවයෙන් යුක්තයි. ආශ්‍රවයන්ට හිතයි ඒ සැප වේදනාව. ඒක සාමිස සැප වේදනාව. නිරාමිස සැප වේදනාව කියලා කියන්නේ සමහර සැප විඳීම් තියෙනවා. ඒ සැප විඳීම වින්දට ආශ්‍රවයන් වැඩෙන්නේ නැහැ. කෙලෙස් වැඩෙන්නේ නැහැ. හැබැයි විඳීමක්. සැප වේදනාවක්. කෙලෙස් වැඩෙන්න සැප වේදනාව. දැන් සාමිස වූ සැප වේදනාවෙන් ඕලාරිකව කෙලෙස් වැඩෙනවා. ආශ්‍රවයන් වැඩෙනවා. හැබැයි නිරාමිස සැප වේදනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාමිත සැප වේදනාව අතහැරලා නිරාමිස සැප වේදනාවට එන්න. හැබැයි නිරාමිස සැප වේදනාවෙත් යථා ස්වභාවය අවබෝධ කරගන්න. නිරාමිස සැප වේදනාවේ යථා ස්වභාවයත් හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අනුසය ඒ සැප වේදනාවත් එක්ක හටගන්න පුළුවන් රාග අනුසය වශයෙන් තියෙන රාගය ප්‍රහාණය වෙන්නේ නැහැ. නිරාමිස සැප වේදනාවෙත් යථාර්ථය දකින්න ඕනි. දැන් මේ සූත්‍රයේ තියෙන සැප වේදනාව කියලා විතරයි. හැබැයි ඕක ඇතුලේ තියෙනවා සාමිස සැප වේදනාවයි නිරාමිස සැප වේදනාවයි දෙකම. සාමිස සැප වේදනාව විතරයි අපිට නිකන් හොඳ නෑ කියලා හිතෙන්නේ. ඔව්, නිරාමිස සැප වේදනාව දැනට හොඳයි තමයි. හැබැයි නිරාමිස සැප වේදනාව ඔස්සෙත් රාග අනුසය තියෙන නිසා ඒකට අපි කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්තත් නැවත වතාවක් භවය හදන ස්වභාවයෙන් යුක්තයි. නිරාමිස සැප වේදනාවත්. හරි. දුක් වේදනාවෙත් තියෙනවා සාමිස දුක් වේදනාවයි නිරාමිස දුක් වේදනාවයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා සාමිසං දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං වා දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. දුක් වේදනාවත් සාමිස දුක් වේදනාව සහ නිරාමිස දුක් වේදනාව කියලා දෙකක් තියෙනවා. ওই දෙකම විඳිනකොට මම තේරුම් ගන්නවා මන් දැන් මේ විඳින්නේ සාමිස දුක් වේදනාවක් මේ විඳින්නේ නිරාමිස දුක් වේදනාවක් කියලා. හරි. එහෙනම් මේ දෙකේම යථාස්වභාවය මේ දෙකම හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ඒ දෙකේම යථාස්වභාවය තේරුම් ගන්න. මෙතන කතා කළේ මේ සූත්‍රයේ ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රයේ කතා කළේ දුක් වේදනාව කියන නමෙන් විතරයි. හැබැයි ඕක ඇතුලේ තියෙනවා සාමිස දුක් වේදනාවයි නිරාමිස දුක් වේදනාවයි දෙකම. ඒ වගේමයි උපේක්ෂා විදීමෙන්. සාමිස උපේක්ෂා වේදනාවක් තියෙනවා, නිරාමිස උපේක්ෂා වේදනාවක් තියෙනවා. සමහර උපේක්ෂා විදීම් විදිනකොට ඒ උපේක්ෂා විදීමත් එක්ක කෙලෙස් වැඩෙනවා. අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව තියෙන නිසා මෝහය වැඩෙනවා. ඒ උපේක්ෂා විදීමත් එක්ක. සාමිස උපේක්ෂා විදීමත් එක්ක නිරාමිස උපේක්ෂාවක් තියෙනවා. ඒ නිරාමිස උපේක්ෂාව කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි කතා කරන උපේක්ෂාව නෙවෙයි. උපේක්ෂා විදීමේ නිරාමිස උපේක්ෂාව කියලා කියන්නේ හතරවෙනි ධ්‍යානයේ තුල තියෙන උපේක්ෂාව. හතරවෙනි ධ්‍යානයේ තුල තියෙන උපේක්ෂාව. සුකස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධ්‍යානං උපසම්පත්ති විහෙරති. හතරවෙනි ධ්‍යානෙ. දැන් සාමිස උපේක්ෂා විදීම කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි සමහර රූප දැක්කාම
අපිට සැපකුත් නැහැ දුකකුත් නැහැ ගාණක් නැහැ අපිට. හැබැයි විඳීමක් තියෙනවා. උපේක්ෂා විඳීමක්. දුක් සැප රහිත විඳීමක්. සමහර ශබ්ද අහපුවාම කනින් සැපකුත් නැහැ දුකකුත් නැහැ. අපි කියනවා අපි වට ඇලියෙන් ගැටින්න නැතුව ඉන්නවනේ කියලා. සැප නම් ඇලෙනවා දුක නම් ගැටෙනවා. අපි කියනවා ඇලීමක් නැත් ගැටීමක් නැතුව ඉන්නවා. ඒක හොඳයි. ඇලෙනවට ගැටෙනවට වඩා හොඳයි. ඇලීමක් නැතු ගැටීමක් නැතුව ඉන්න. හැබැයි එතන මුලාව තියෙනවා. මෝහය තියෙනවා. හරි. එතකොට මේ උපේක්ෂාව එක උපේක්ෂාවක්. හැබැයි තියෙන නිරාමිස උපේක්ෂාවක්. ඒක තමයි අර 4 වෙනි ධ්‍යානයේ තියෙන්නේ. සුඛස්සච පහනා 4 වෙනි ධ්‍යානයේ තුල සැපත් නැහැ. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා දුකත් නැහැ. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. සොම්නසත් නැහැ. සැපේ තියෙනවා කායික සැපේ සහ සොම්නස කියලා දෙකක්. සැපය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කායික සැපය, අනිත් එක තමයි සොම්නස මානසික සැපය. දුකත් බෙදෙනවා කොටස් දෙකකට. කායික දුක එක හඳුන්වනවා දුක කියලා. ඊට පස්සේ දොම්නස මානසික දුක. ඒතර මේ 4 වෙනි ධ්‍යානයේ සුඛස්සච පහනා කායික සැපයක් ප්‍රහාණය වෙලා දුක්ඛස්සච පහනා කායික දුකත් ප්‍රහාණය වෙලා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. මානසික සැපයයි මානසික දුකයි ඒ දෙකත් නැහැ. කොටින්ම කායික හෝ මානසික දුකක් හෝ සැපයක් නැහැ. 4 වෙනි ධ්‍යානයේ අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. 4 වෙනි ධ්‍යානයේ නම් වූ පාරිසුද්ධ වූ උපේක්ෂාවෙන් යුක්ත වාසය කරනවා. ඒක පාරිසුද්ධ උපේක්ෂාවක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ 4 වෙනි ධ්‍යානයේ සිත පවතින විදිහ බුදුරජාණන් වහන්සේ විස්තර කළානේ සූත්‍ර දේශනා කීපෙකම. ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුභූතේ කම්මනී ඨිතේ ආනෙන්ජප්පත්තේ කියලා මෙහෙම වචන ගණනාවක විස්තර කළා බුදුරජාණන් වහන්සේ 4 වෙනි ධ්‍යානයේ තුල තියෙන උපේක්ෂා සහිත සිත පරිසුද්ධි. ඒවන් සමාහිතේ චිත්තේ මේක සමාහිතයි. හරි සමාධිමත් සමාහිතයි මේ සිත. පරිසුද්ධි පිරිසුදුයි. පරියෝදාති බබලනෝ. අනංගනේ විගත උපක්ඛිලේසී. උපක්ලේශ වලින් කිලිටි වෙලා නැහැ. අනංගනේ විගත උපක්ඛිලේසී. මුදුභූතී මෘදුයි. කම්මනී කර්මන්නේ. ඨිතේ ස්ථිරව පිහිටලා තියෙනවා. ආනෙන්ජප්පත්තේ මේක නිවන දිසට නැමිලා තියෙනවා. අවබෝධයේ දෙසට නැමිලා තියෙනවා. ආනින්ජප්පත්ති. මේ වචන ඔක්කොගෙම බුදුරජාණන් වහන්සේ විස්තර කළේ 4 වෙනි ධ්‍යානීය තුල තියෙන පිරිසිදු උපේක්ෂාව, අදුක්කම සුඛ වේදනාව. හැබැයි මෙතන මේ සූත්‍රයේ මේ අදුක්කම සුඛ වේදනාව කියලා හඳුන්වන එකෙන් ඔය උපේක්ෂාවත් අදහස් වෙනවා. හරි. ඒ 4 වෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාව ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයමයි. පස්සම්පටිච්ච. ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයමයි. ස්පර්ශය නැතුව විඳීමක් හටගන්නේ නැත. ඒක පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ නෑමයි කියලා. එහෙනම් අය කාටවත් කියන්න බෑ. එහෙනම් 4 වෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාව කමන්නේ ඒක ස්පර්ශ නෙවෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. ස්පර්ශයෙන්මයි ඒ විඳීමත් හටගන්නේ. ඒතර බලන්නකෝ. දැන් ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොටස බලන්නකෝ. සෝ පස්සච සුඛායච වේදනාය අනිච්චානුපස්සී විහෙරති. මේ විදිහට සැප වේදනාවත් සැප වේදනාව සෝ පස්සේච සුඛායච වේදනාය. මෙහෙම තියෙන්නේ. සෝ පස්සේච ස්පර්ශයත්
පස්සේ ච ස්පර්ශයත් ච කියලා කියන්නේ කියන එක. යද කියන එක. තව එකක් ඊතර එකට ඈඳෙනවා. සෝ පස්සේ ච ස්පර්ශයද එමෙත ස්පර්ශයත් සුඛාය ච සැපයත් ස්පර්ශයත් සැපයත් සැප වේදනාවත් අනිච්චානුපස්සී විහෙරති මේ විදියට අනිත්‍යයි කියලා දකිමින් වාසය කරනවා. අනිච්චානුපස්සී විහෙරති. ඇයි හට ගැනීමක් සමුදයක් තියෙනවා අස්තගමයක් තියෙනවා. ඒ වේදනාවේ. හට ගැනීමක් නැතිවීමක් තියෙනවා වේදනාවේ. වයානුපස්සී විහෙරති වැයවීමක් තියෙනවා. ඒක දකිමින් වාසය කරනවා. විරාගානුපස්සී හට ගැනීමක් නැතිවීමක් අනිත්‍ය නම් ඒදී. හරි අනිත්‍ය නම් ඒදී එන එක ඒක අපිට නිට්ටය වූ පවත්වන්න දෙයක් නෑ. ඒ හේතුව තියෙනකොට හැදෙන ඒ මොහොතේම හේතුව නැති වෙනකොට නැති වෙලා යන එකක්. මේ සැප විඳීම. එහෙනම් ඒක අපිට මේ ඇලෙන්න දෙයක් කියකේ නැහැ ඒ වේදනාවේ. එහෙනම් ඒ සැප වේදනාවට ඇලෙන්නේම මෙන්න මේ අනිත්‍ය ස්වභාවය, හට ගන්න නැති වෙන ස්වභාවය, ප්‍රත්‍යයෙන් හට අරගෙන ප්‍රත්‍යයෙන් නැති වෙනකොට වෙනස් වෙනකොට වෙනස් වෙන නැති වෙන ස්වභාවය අවබෝධ නැති නිසා. ඒක අවබෝධ වෙද්දී ඒක යාට තේරුම් ගන්න ඒක දකිත්තේ. මොකද්ද වෙන්නේ යාට? අන්න බලන්නකෝ විරාගානුපස්සී විහෙරති. නොවැල්ම ඇති වෙනවා. මොකටද? සැප වේදනාවට. සැප වේදනාවට නොවැල්ම ඇති වෙනවා. විරාගානුපස්සී විහෙරති. නොවැල්ම ඇති වෙද්දී එයා වාසය කරන්නේ ඒකට නොවැළී. විරාගානුපස්සී විහෙරති. නිරෝධානුපස්සී විහෙරති. ඇල්ම නිරුද්ධ වෙනවා. තණ්හාව ඒ සැප වේදනාව කෙරෙහි තිබුණු තණ්හාව නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම දකිමින් වාසය කරනවා. නිරෝධානුපස්සී විහෙරති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති. පටිනිස්සග්ගානුපස්සී කියලා කියන්නේ ඒක නිරුද්ධ වුණා නිරුද්ධ වෙද්දී ඒ ඇල්ම ඒ තණ්හාව නිරුද්ධ වෙද්දී ඒ නිරෝධය ඒ නිරුද්ධ වීම මනාකොට දකින්නවා යා. සාමාන්‍යයෙන් පටිනිස්සග්ගය කියනවා නිවනටත්. හරි නැවත හට නොගන්න ආකාරයට නැවත හට නොගන්න ආකාරයට ඒ නිරුද්ධ වෙලා යනවා. පටිනිස්සග්ගයටම යනවා. හරි ලස්සනයි. බලන්නකෝ. අර විදිය බලන්නකෝ දකින්න ඕන විදිය අර වේදනානුපස්සනාව. හරි වේදනානුපස්සනාවෙන් කොහොමද නිවන කරා යන්නේ කියලා මේ බුදුරජාන් වහන්සේ මේක විස්තර කරන්නේ. අර විදියට විඳීම් වලම සැප වේදනාවෙම ඒතර හොඳට මතක තියාගන්න සැප වේදනාව තුල නිරාමී සැපයි සාමී සැපයි දෙකම තියෙනවා කියලා. එහෙනම් සාමිස නිරාමිස වූ මේ සැප වේදනාවේ අර අනිච්චානුපස්සීව වාසය කරනවා. වයානුපස්සීව වැයවීම, විරාගානුපස්සීව, නිරෝධානුපස්සීව, අන්තිමේක පටිනිස්සග්ගානුපස්සීව. මුලමනින්ම තණ්හාව නිරුද්ධ වෙලා යාම. දකිමින් වාසය කරනවා. පටිනිස්සග්ගානුපස්සී විහෙරති. තස්ස පස්සේච සුඛායච වේදනාය අනිච්චානුපස්සිනෝ. ස්පර්ශේත් සැප වේදනාවෙත් අනිත්‍ය දකිමින් වාසය කරද්දී අනිච්චානුපස්සිනෝ විහෙරතු. අනිත්‍ය දකිමින් වාසය කරද්දී වයානුපස්සිනෝ විහෙරතු. වැය දකිමින් වාසය කරද්දී විරාගානුපස්සිනෝ විහෙරතු. විරාගයේ දකිමින් නොයල්ම දකිමින් වාසය කරද්දී නිරෝධානුපස්සිනෝ විහෙරතු. නිරෝධය දකිමින් ඇල්ම නිරුද්ධ වීම දකිමින් වාසය කරද්දී පටිනිස්සග්ගානුපස්සිනෝ විහෙරතු. මුළුමනින්ම තණ්හාව ඒ සැප වේදනාව කෙරෙහි තිබුණු තණ්හාව මුළුමනින්ම නිරුද්ධලා යාම දකිමින් වාසය කරද්දී යෝ පස්සේච සුඛායච වේදනාය රාගානුසයෝ සෝපහීයති. ඔන්න ඔතෙන් දෙන්නයි මම අර කිව්වේ.
මේක ඇතුලේ තියෙන සාමිස සැපයයි නිරාමිස සැපයයි දෙකම මේකට ගන්න ඕනේ කියලා. හරි. එතකොට මෙන්න මෙහෙම වාසය කරද්දී මෙයා නිරාමිස සැපයේ තියෙන නිරාමස සැප විඳීමේ තියෙන අර ඒ අනිත්‍ය ඒ දුක්ඛ ස්වභාවයත් ඒකත් එයා හොඳට දකිමින් වාසය කරද්දී මෙයා තුල තිබුණා නම් මොකද්ද? රාග අනුසයක්. අනුසේ වශයෙන් රාගයක් තිබුණා නම් ඒ අනුසේ වශයෙන් තියෙන රාගයේ පවා ප්‍රහාණය වෙලා යනවා. දැන් අනුසේ වශයෙන්වත් රාගය නෑ. අනුසේවත් නෑ. හරි. ඒ විදිහටම බුදුරයන් වහන්සේ දේශනා කරනවා සෝ පස්සේච දුක්ඛාය වේදනා දුක් වේදනාවේ අනිච්චානුපස්සී විහෙරති. ඒ දුක් වේදනාවත් ඔබ ගන්න සාමිස දුකයි නිරාමිස දුකයි දෙකම තියෙනවා කියලා. හරි. අන්නේ දුක් වේදනාවෙත් අනිච්චානුපස්සී වාසය කරද්දී වයානුපස්සී වාසය කරද්දී විරාගානුපස්සී වාසය කරද්දී නිරෝධානුපස්සී වාසය කරද්දී පටිනිස්සග්ගානුපස්සී වාසය කරද්දී යෝ පස්සේච දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ සෝ පහියති. ඒ දුක් වේදනාවත් එක්ක දුක් වේදනාව ඇති වෙනකොට මතුවෙන්න යම් තිබුණා නම් පටිඝ අනුසයක් තිබුණා නම් ඒ අනුසය පවා නැති වෙලා යනවා. සම්පූර්ණයෙන් පටිඝය නැති වෙලා යනවා. අනුසයක් නැහැ. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ওই විදිහටම සෝ පස්සෝච අදුක්කම සුඛාච වේදනාය අනිච්චානුපස්සී විහෙරති. ඔය විදිහටම උපේක්ෂා විඳීමෙත් එතනත් ඔබ ගන්න උපේක්ෂා විඳීම කියනකොට සාමිස උපේක්ෂාවයි නිරාමිස උපේක්ෂාවයි. ඒතර හතරවෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාවත් නැත්තම් හතරවෙනි ධ්‍යානයේ තියෙන අර පිරිසිදු උපේක්ෂාව. ඒතර බලවත් වූ උපේක්ෂා සහගත විඳීමක් තියෙනවා. හරි. ඒක පිරිසිදුයි. කෙලෙස් වලින් ඇසුරු කරන්නේ නැහැ. බලන්නකෝ. ඒක කෙලෙස් වලින් ඇසුරු කරන්නේත් නැහැ. ඒක පිරිසිදුයි. එවම් පරිසුද්ධේ පරියෝදාති අනංගනේ විගතූපක්ඛිලේසි මුදු භූතේ කම්මනියේ ටිතේ ආනෙන්ජප්පත්ති. ඒ උපේක්ෂා සහගත සිත කෙලෙස් වලින් ඇසුරු කරන්නේ නැහැ. ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නේ නැහැ. හැබැයි ඒ උපේක්ෂාවත් අනිත්‍ය විදිහට දකිනවා. ඒ උපේක්ෂාවත් අනිච්චානුපස්සී අනිත්‍ය විදිහට දකිමින් වාසය කරද්දී අනිච්චානුපස්සිනිය විහෙරතු. ඊට පස්සේ වයානුපස්සී විහෙරතු. වැය විදිහට දකිමින් වාසය කරද්දී විරාගානුපස්සී විහෙරතු. නොයලීම දකිමින් වාසය කරද්දී ඇයි ඒ උපේක්ෂාවෙත් තියෙන යථා ස්වභාවය යාට තේරෙනකොට හතරවෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාවේ යථා ස්වභාවය තේරෙනකොට ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේතු නැති වෙලා යනකොට නැති වෙලා යන අනිත්‍ය වූ දෙයක්. අනිත්‍ය එකක්. ඒ අනිත්‍ය වූ දේ අනිත්‍ය දේ නම් නැති දුකට. හරි. අනිත්‍ය වූ දුක් දේ තමා කියලා තමාගේ වශයෙන් පවත්තන්න බල ගන්න බෑ. ඒ විඳීමත් අනාත්මයි. මේ ස්වභාවය දකිද්දී හරි මේ ස්වභාවය දකිද්දී ඒකට ඇලෙන්න දෙයක් නැහැ. නොයල්ම ඇති වෙනවා. විරාගානුපස්සී විහෙරති. නිරෝධානුපස්සී විහෙරතු. හරි නිරෝධානුපස්සී ඒ ඇල්ම නිරුද්ධ වෙලා යනවා. පටිනිස්සග්ගානුපස්සිනෝ විහෙරතු. මුළුමනින්ම තණ්හාවක් තිබුණාද ඒ තණ්හාව මුළුමනින්ම නිරුද්ධ වෙලා යනවා. නැති වෙලා යනවා. තණ්හාව නැහැ දැන්. ඒ තණ්හාව නැතිවීම දකිමින් එයා වාසය කරනවා. තණ්හා නිරෝධය දකිමින් වාසය කරනවා. පටිනිස්සග්ගානුපස්සිනෝ විහෙරතු. එහෙම වාසය කරද්දී යෝ පස්සේච අදුක්කම සුඛාච ස්පර්ශය කෙරෙහිත් උපේක්ෂා විදීම කෙරෙහිත්
උපේක්ෂා විදීම කෙරෙහි තිබුණා නම් යම් අවිජ්ජා අනුසයක් අන්නේ අවිජ්ජා අනුසය සූපහියති ප්‍රහාණය වෙලා යනවා. දැන් රාගානුසයත් නැහැ. පටිඝානුසයත් නැහැ. අවිජ්ජානුසයත් නැහැ. අනුසය විදිහටවත් දැන් ආශ්‍රව නැහැ. අනුසයත් නැහැ. දැන් මොකද වෙන්නේ? තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණයි. විඳීම කෙරෙහි තණ්හාවක් තිබුණාද සැප හෝ වේවා දුක් හෝ වේවා අදුක්ඛම සුඛ හෝ වේවා ඒ වේදනාව කෙරෙහි තිබුණු සම්පූර්ණ මුළුමනින්ම ඒ තණ්හාව ප්‍රහාණයි. තණ්හාව නිරුද්ධ වුණා. තණ්හාව නිරෝධ නම් උපාදාන නිරෝධෝ. උපාදාන නැහැ. උපාදාන නැත්තම් භවය නැහැ. භවයක් නැහැ. භව තුනක් තියෙනවනේ. කාම භව, රූප භව, අරූප භව. කාම භව කියලා කිව්වේ කාම ධාතු වේපක්කංචානන්ද කම්මන් නාභවිස්ස අපිනකෝ කාම භව පඤ්ඤායතාති. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආනන්දේ කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්තම් කාම භවයක් කියලා දෙයක් පැනවෙනවද? කාම ධාතු වේපක්කංචානන්ද කම්මන් නාභවිස්ස අපිනකෝ කාම භව පඤ්ඤායතාති. නොහි තම්මන්ද ස්වාමී නැහැ. එහෙම දෙයක් පනවන්න බෑ කියනවා. ඒ කාම ධාතු විපාක නිසා කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්තම්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාති ආනන්ද කම්මං කෙත්තං. ආනන්දේ කර්මී තමයි කුඹුර. විඥානම් බේජං විඥානේ තමයි බේජය. තණ්හා සිනහෝ තණ්හාව තමයි තිතමනය. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාතුයා විඥානම් පතික්කිතං. ඕක තමයි කාම භවය. හරි. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවක නීවරණයෙන් බැඳුණු තණ්හාව කියන සංයෝජනයෙන් අවිද්‍යාවක නීවරණයෙන් වැසුණු තණ්හාව කියන සංයෝජනයෙන් බැඳුණු කෙනාගේ දැන් තණ්හාව කියන සංයෝජනේ නැහැ. මේක යථාර්ථයේ තේරෙද්දී අවිද්‍යාව කියන එකත් නැහැ. අවිද්‍යාව කියන නීවරණේ නැහැ. තණ්හාව කියන සංයෝජනේ නැහැ. තණ්හාව නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ වෙලා. තණ්හාව නැහැ දැන් විඳීම කෙරෙහි. දැන් මොකද වෙන්නේ? එහෙනම් ඒ දෙක නැත්තම් තෙතමනේ නැහැ. වතුර නැහැ. කම්මං කෙත්තං විඥානම් බේජං තණ්හා සිනහෝ. වතුර නැහැ. තෙතමනේ නැහැ. බේජය තිබුණාට පොළව තිබුණාට තෙතමනේ නැත්තම් වේල්ලා යනවා. බීජය පැලවෙන්නේ. බීජය වේල්ලා යනවා. ඒ විඥාණය අන්නේ විඥාණයට කියනවා චරිමක විඥාණය. එහෙමත් නැත්නම් අපපතිට්ඨිත විඥාණය. අනිදස්සන විඥාණය. ඒ රහතන් වහන්සේගේ විඥාණය. ඒ බීජය විඥානම් බීජං. ඒ බීජය තෙතමනේ එන්නේ. තණ්හාවනේ. එහෙනම් පැලවෙන්නේ. පැලවෙන්නේ. කර්මයක් නැහැ. කුඹරක් නැහැ. කම්මක්ඛයයි. ඔය කාම භවය රූප භවය කියන්නේ රූප ලෝකේ විපාක මිස කර්ම සකස් වීම. අරූප භවය කියන්නේ අරූප ලෝකේ විපාක මිස කර්ම සකස් වීම. ඒතර ඔය කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය හෝ මේ භව තුනම නැහැ. ඒ නැති උපාදාන නිරෝධා භව නිරෝධෝ. තණ්හාව නැහැ. උපාදානෙ නැහැ. ඒක නිසා භවය නැහැ. දැන් බලනකොට සංයුත්ත නිකායේ දෙවෙනි පුත්ත වහන්සේගේ තියෙනවා තතිය චේතනා සූත්‍රය කියලා සූත්‍රය. තතිය චේතනා සූත්‍රය. ඔබ බලන්න සංයුත්ත නිකාය 2 දෙවෙනි පුත්ත වහන්සේගේ තතිය චේතනා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. යංච භික්ඛවේ චේතේති මහණි යමක් සිතයිද, යංච පකප්පේති යමක් කල්පනා කරයිද, යංච අනුසේති අනුසේත පවතීද. ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. ඒක විඥානයේ පිහිටන්න අරමුණක් වේ. යමක් හිතනවද, යමක් කල්පනා කරනවද, අනුසය තියෙනවාද, ඒ විඥානයේ පිහිටන්න හේතුවක් වේ. ආරම්මනේ සති පතිට්ඨා විඥානස්ස හෝති. ඒ අරමුණ ඇති කල්ලි විඥානයේ පිහිටියේ වේ. අරමුණ තිබිලා විඥානයේ නොපිහිටා තියන්නේ. විඥානයේ පිහිටනවාමයි. අරමුණ තියෙනවා නම්. තස්මින් පතිට්ඨිතේ විඥානේ විරුල්ලේ නති හෝති. තස්මින් පතිට්ඨිතේ විඥානේ මහණනි ඒ විඥානේ පිහිටියා නම් විපුල බවට පත් වුණා නම් නති හෝති. නති කියලා කියන්නේ තණ්හාවට. එතන තණ්හාව තියෙනවා. නති හෝති තණ්හාව තියෙනවා. නතියා සති තණ්හාව ඇති කල්ලි නතියා සති ආගති ගති හෝති. තණ්හාවක් තියෙනවා නම් ඒමක් යාමක් තියෙනවා. ආගති ගති හෝති. ආගති ගතියා සති චුතුපපාතේ හෝති. ඒමක් යාමක් තියෙනවා නම් චුතියක් තියෙනවා, උප්පත්තියක් තියෙනවා. චුතියක් තියෙන ඒමක් යාමක් තියෙනවා නම් මෙලොව පරලොව තියෙනවනේ. ඒම යාම කියන්නේ මේ කඩේ යනවා එනවා කියන එක නෙවෙයි. මේ සසරේ ඒමක් යාමක් තියෙනවා. එහෙනම් චුතියක් උප්පත්තියක් තියෙනවා. චුතූපාතෝතු. චුතූපාතේ සති ආයතින් ජාති ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ මනුස්සපායාස සම්භවಂತಿ. චුතූපාතියත් චුතියක් උපතක් තියෙනවා නම්, චුත වෙන කෙනා නැවත උපදිනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ වලින් නිදහස් නෑ කියලායි මම කියන්නේ. ඉන්පසු බුදුරජාණන් දේශනා නොචේ වික්කවේ චේතේති. මානි හිතන්නේ. නොච පකප්පේති. කල්පනා කරන්නේත් නෑ. හිතන්නෙත් නෑ, කල්පනා කරන්නෙත් නෑ. අතච අනුසේති. හැබැයි අනුසය තියෙනවා. අනුසය ප්‍රමාණවත්. ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා. මහණෙනි අර අනුසය ප්‍රමාණවත් කියනවා විඥානෙ පිහිටන්න. ආරම්මනේ සති පතිට්ඨා. ඒ අනුසය තියෙනවා නම්, අනුසය මොකක්ද අනුසය? රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය. ඒ අනුසය ඇති කියනවා විඥානයේ පිහිටන්න අරමුණක් වෙන්න. ඒ අනුසය ඇති කියනවා. හරි? එහෙනම් විඥානයේ පිහිටියා නම් තස්මින් පතිට්ඨිතේ විඥානයේ විරුල්ලේ නති හොතිද තණ්හාව තියෙනවා. නතියා සති ආගති ගති හෝති. තණ්හාව තිබුණා නම් ඒමක් යාමක් තියෙනවා. ආගති ගතියා සති චුතූපාතේ හෝති. ඒමක් යාමක් තියෙනවා නම් චුතියක් උපතක් තියෙනවා. චුතූපාතේ සති ආයතින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක මේ දුක් ඔක්කොම ටික තියෙනවා. එහෙනම් අනුසය තිබුණත් ඒකනේ පොඩි ළමයා. දැන් ඔන්න මේ ලෝකෙට බිහි වෙන චූටි ළමයා. මේ ළමයාට රාගය, මේ ළමයා කොහේ රාගය උපදව ගන්නද? හරි? මේ ළමයාට තරහක් මොන තරහක් උපදින? මේ ළමයාට කොහේ තරහ? නේ? මේ ළමයාට රාගයකුත් නැහැ, තරහවකුත් නැහැ. ඊට පස්සේ අවිද්‍යාවක්. ඉතින් මොකක්ද මොකකට මෝහයපත් වෙනද? මේ බඩගිනියකට අඬන එකයි. කිරි දුන්නාම ආපහු hina වෙන එකයි. කොයි ටිකනේ තියෙන්නේ? ඒතර මෙයාගේ මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් මෙහෙම දෙයක් අර්ධක් වන්න. හැබැයි මේ කෙනාගේ තියෙන මොකද්ද? අනුසය තියෙනවා. ඒක සිඳිලා නැහැ. අනුසය. ඒ අනුසය ඇති කියනවා විඥානේ පිටන්න. පොඩි එකා මැරුණොත් එහෙම පිරිනුවම් පාන්නේ. අයමත් විඥානේ. එතන පතිට්ඨිත විඥානයක් පැලවෙනවා. ආපහු උපතක් හැදෙනවා. ඔන්න බලන්න ගිහලා එක තියෙන විදිය. යතෝචකෝ භික්කවේ නොචේව චේතේති. මහණනි හිතන්නෙත් නැහැ. නොච පකප්පේති. කල්පනා කරන්නෙත් නැහැ. ප්‍රකල්පනත් නැහැ. නොච අනුසේති. අනුසයත් නැත්තම්.
ආරම්මන මේතං නහෝති විඥානස්ස තිතියා. මහණනි විඥානයේ පිහිටන්න අරමුණක් එතන නැත. ඇයි අනුසේවත් නැහැ. විඥානයේ පිහිටන්න අරමුණක් එතන නැත. ආරම්මනේ අසති අරමුණක් නැති කල්හි පතිට්ඨා විඥානස්ස නහෝති. විඥානයේ නොපිහිටියේ වේ. අන්න අපපතිට්ඨිත විඥානේ. අනුසයක් නැත්තම් විඥානේ පිහිටන්න අරමුණ නැහැ. ඒකට කියනවා විඥානයේ නොපිහිටියා කියලා. නොපිහිටි විඥානේ. අපපතිට්ඨිත විඥානේ. තදප්පටිත්තේ විඥානේ අවිරූල්හේ නති නහෝති. අපපතිට්ඨිත විඥානය නම් තියෙන්නේ වැඩෙන්නේ නැහැ. ඇයි නති නහෝති. තණ්හාවක් නැහැ. නති කියලා කියන්නේ තණ්හාව මම ඉස්සලා කිව්වා. නතිය අසති තණ්හාවක් නැති කල්ලි ආගති ගති නහෝති. තණ්හාවක් නැත්තම් ඒමක් යාමක් නැහැ. ආගති ගතිය අසති චුතූපාතේ නහෝති. ඒමක් යාමක් නැත්තම් චුතියක් උපතක් නැහැ. චුතූපාතේ අසති ආයතින් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසං නිරුච්ඡanti. චුතියක් උපතක් නැත්තම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ මුකුත් නැහැ. ඔන්න නිවන. ඔන්න දුකෙන් නිදහස් වීම, සසරින් නිදහස් වීම. දැන් ඔන්න බලන්නකෝ දැන් මේ සූත්‍රයේ ද්විතීය ගේලංජ සූත්‍රයේ ස්වභාවය. සෝ සුකංචී වේදනං වේදී දිසා අනිච්ඡාති පජානාති. එයා සැප විඳීමක් විඳිනකොට දැන් මෙයා දැන් තණ්හාව සම්පූර්ණයෙන් නැති කරලා. දැන් සම්පූර්ණයෙන් තණ්හා නිරෝධය පටිනිස්සග්ගානුපස්සී දැක්කලා. දැන් කවුද මේ? රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේ සෝ සුකංචී වේදනං වේදීති. රහතන් වහන්සේ සැප විඳින්නේ නැද්ද? සැප විඳින්නේ නැද්ද? එනවා. සා අනිච්ඡාති පජානාති. ඒක අනිත්‍යයි කියලා දැනගන්නවා. අනජ්ජෝසිතාති පජානාති. අනිත්‍ය නම් ඒක බැසගන්න දෙයක් නෑ කියලා පජානාති මනාකොට දන්නවා. අවබෝධයෙන් දන්නවා. දැන් තියෙන අවබෝධයක්. අය රහතන් වහන්සේට හිතන්න ඕනේ මේ අයියෝ මේකට බැස ගන්න හොඳ නෑ නේද මේකට ඇලෙන්න හොඳ නෑ නේද කියලා හිතන්න දෙයක් නෑ රහතන් වහන්සේට. ඒක ඒ අවබෝධය තුල වාසය කරන්නේ. දැන් අපිනේ සමහර දේවල් හිතනවා මේක නෑ මේකට හොඳ නෑ නේද මේකට ගැටෙන්න හොඳ නෑ. එහෙම දෙයක් රහතන් වහන්සේට නෑ. අනජ්ජෝසිතාති පජානාති. ඒකට බැස ගන්න දෙයක් නෑ කියලා. හරි? ඒ මනාකොට දන්නවා. අනබිනන්දිතාති පජානාති. ඒකෙන් සතුටු වෙන්න දෙයක් නෑ කියලා. සැප වේදනාවක් ආවා කියලා සතුටු වෙන්න දෙයක් නෑ කියලා මනාකොට දන්නවා. අනබිනන්දිතාති පජානාති. දුක්ඛංචේ වේදනං වේදියති. දුක් වේදනාවක් එද්දී ඒ දුක් වේදනාව අනිච්ඡාති පජානාති. අනිත්‍යයි කියලා දැනගන්නවා. අනජ්ජෝසිතාති පජානාති. ඒක බැස ගන්න දෙයක් නෑ කියලා දන්නවා. අනබිනන්දිතාති පජානාති. සතුටින් පිළිගන්න දෙයක් නෑ කියලා දන්නවා. ඒ වගේම තමයි අදුක්කම සුඛ වේදනාවක් ආවත් ඒ වේදනාවත් අනිච්ඡාති පජානාති. අනිත්‍යයි කියලා දන්නවා. අනජ්ජෝසිතාති පජානාති. බැස ගන්න දෙයක් නෑ කියලා මනාකොට දන්නවා. අනබිනන්දිතාති පජානාති. සතුටින් පිළිගන්න දෙයක් ඒ තුල නෑ කියලා දන්නවා. සෝ සුකංචේ වේදනං වේදියති විසඤ්ඤුත්තෝ නං වේදියති. රහතන් වහන්සේට සැප විඳීම වෙනවා. ඒ සැප විඳීම විඳිනවා රහතන් වහන්සේ එකතු නොවේ. ඒ සැප වේදනාවත් එක්ක එකතු නොවි විඳිනවා. ඒක මේ කියන්නේ. සෝ සුකංචේ වේදනං වේදියති. සැප විඳින් එනවා. ඒවා විඳිනවා. විසඤ්ඤුත්තෝ නං වේදියති. එකතු නොවි සැප විඳීමත් එක්ක එකතු නොවි වාසය කරනවා. විඳිනවා සැප විඳීම. හැබැයි එකතු නොවි. හරි? දුක්ඛංචේ වේදනං වේදියති. දුක් විඳීමක් එනවා. රහතන් වහන්සේට කායික දුක කෙනවනේ. අර ඉස්සලා කිව්වේ සල්ල සූත්‍රයේ මම ඉස්සලා කිව්වේ
අසුත පුතඥයා සැප විඳීමක් දුක් විඳීමක් කෙනකොට ඒ දුක් විඳීමත් එක්ක මානසික දුකක් හට ගන්නවා කියලා. අර හුලක් වැදිච්ච තැන හීතලයක් වැදිච්ච තැන තවත් හුලකින් අයින්නවා වගේ. රහතන් වහන්සේ එහෙම දෙයක් නැහැ. කායික දුකක් එනවා කායික දුක කායික විදිහට දුක විදිහට හඳුන ගන්නවා. දැනගන්නවා. ඒක මානසික දුකක් බවට පත් කරගන්නේ නැහැ. දුක්ඛංචේ වේදනං වේදියති දුක් විඳීමක් විඳිනවා. ඒ දුක් විඳීම කොහොමද? අනිච්ඡාති පජානාති. ඒක අනිත්‍යයි කියලා දැනගන්නවා. අනජ්ජෝසිතාති පජානාති. ඒක බැස ගන්න දෙයක් නෑ කියලා දන්නවා. හරි? අනබිනන්දිතාති පජානාති. ඒක ඒ සතුටින් පිළිගන්න දෙයක් නෑ කියලා දන්නවා. ඒක නිසා මොකද වෙන්නේ? දුක් වේදනාවක් වින්දත් දුක් වේදනාවක් ආවත් ඒ විඳීම විඳිනවා. හැබැයි විසංයුත්තෝ නං වේදේති. එකතු නොවේ දුක් විඳීමත් එක්ක. අදුක්කම සුකංචේ වේදනං වේදියති. රහතන් වහන්සේට දුක් සැප රහිත විඳීමක් එනවා. අදුක්කම සුඛ වේදනා උපේක්ෂා විඳීමක් එනවා. ඒ උපේක්ෂා විඳීම විඳිනවා. වේදේති විඳිනවා. හැබැයි විසංයුත්තෝ නං වේදේති. ඒත් එක්ක එකතු නොවී විඳිනවා. සෝ කාය පරියන්තිකං වේදනං වේදියාමානෝ කාය පරියන්තිකං වේදනං වේදියාමේදී පජානාති. රහතන් වහන්සේ දන්නවා ඒ එන දුක් විඳීම, ඒ එන සැප විඳීම, ඒ එන උපේක්ෂා විඳීම මේ කය තියෙනකන් විතරයි. කය තියෙනකන් ඉතින් විඳින්න එපා. ඒකනේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ අමාරුවක් හිතුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ගිහිලා කොහොමද කියලා අහනකොට මේ කැක්කුමයි කියනවා. හරියට මේ හරක් මරණ කෙනෙකුගේ අර තියුණු ආයුධක මේ කුස කපනවා කැක්කුමක් එනවා කියනවා. ඉවස ගන්නත් අමාරුයි කියනවා. ඒ දුක් වේදනාව තේරෙනවා. ඒ දුක් වේදනාව විඳිනවා. හැබැයි ඒකත් එකතු නොවී ඒකේ ස්වභාවය මනා ස්වභාවය දකිමින් වාසය කරනවා. එතකොට මේ කය තියෙනකම් මේ විඳීම තියෙනවා කියන අවබෝධයක් තියෙනවා. කාය පරියන්තිකං වේදනං වේදියමානෝ කාය පරියන්තිකං වේදනං වේදියාමිති පජානාති. ජීවිත පරියන්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමිති පජානාති. ඒ ජීවිතයේ තියෙනකම් හරි ජීවිතයේ තියෙනකම් මේ විඳීම තියෙනවා කියලා දැනගෙන විඳිනවා. කායස් බේදා උද්දං ජීවිත පරියාදානා ඉදේව සබ්බ වේදයිතානි අනබිනන්දිතානි සීති භවිස්සතිති පජානාති. මේ කය බිඳී ගියාට පස්සේ මේ සියලු විඳීම් සීති භාවයට පත් වෙනවා කියලා. සංසිඳීමට යනවා කියලා රහතන් වහන්සේ දන්නවා. හරි? මේ සියලු විඳීම් සංසිඳීමට යනවා කියලා රහතන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනියක මේ වගේ සේයතායි බික්කවේ තේලංච පටිච්ච වට්ටිංච පටිච්ච තේලප්පදීපෝ ජායේය. මහණෙනි තිරත් නිසා වැටියත් නිසා තේලප්පදීපෝ ජායේය තෙල් පහනක් දැල්වෙනවා. පහනක් දැල්වෙනවා. පහන දැල්වෙන්න මොකක්ද උමන? තෙලුයි වැටියයි. තෙලුත් නැත්තම් වැටිය තිබ්බට පත් වෙන්නෙත් නැහැ. වැටිය නැත්තම් තෙල් තිබ්බට පත් වෙන්නෙත් නැහැ. තෙලුයි වැටියයි දෙකම හේතු කරගෙන තමයි ඒ තෙල් පහන දැල්වෙන්නේ. හරි? තෙල් පහන දැල්වෙන්නේ. තස්සේව තේලස්සච වට්ටියාච පරියාදානා අනාහාරෝ නිබ්බායෙය. යම් වෙලාවක තෙලුත් අවසන් වුණොත් වැටියත් අවසන් වුණොත් පරියාදාන අනාහාරා ආහාර නැති නිසා අනාහාරා නිබ්බායෙය නිවිලා යනවා. ඒ තෙල් පහන නිවිලා යනවා. ඒව මේකෝ බික්කවේ මහණෙනි ඒ වගේ බික්කු අර භික්ෂුව රහතන් වහන්සේ කාය පරියන්තිකං වේදනං වේදියමානෝ කාය පරියන්තිකං වේදනං වේදියාමිති පජානාති. කය ඇති තෙක් විතරයි මේ විඳීම තියෙන්නේ.
ජීවිත පරියන්තිකං වේදනං වේදීමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමිති පජානාති. ජීවිතය ඇතිතෙක් විතරයි මේ විඳීම තියෙන්නේ කියලා දැනගන්නවා මනාකොට. හොඳ අවබෝධයක් තියෙනවා. මේක අවබෝධයක්. හරි. කායස්ස වේදා උද්දං ජීවිත පරියාදාන ඉදේව සබ්බ වේදිතානි අනබිනන්තා සීති භවිෂ්‍යති පජානාති. මේ කය බිඳී ගියාට පස්සේ මේ සියලුම විඳීම් මුදුමනින්ම සම්පූර්ණයෙන්ම අවසන් කියලා දන්නවා. රහතන් වහන්සේ. ඒක නිසා පින්වත්නි, එහෙනම් ඔන්න ඔබ අද මේ ඉගෙන ගත්තේ ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රය. ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රයේ ඔබ ඉගෙන ගත්තව සූත්‍ර දේශනා කීපයක්ම අපිට කතා කරන්න සිද්ධ වුණා. හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ පින්වත්නි අපි වෙනුවෙන්, ඔබ වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ ඔබ වෙනුවෙන්, අපි වෙනුවෙන්. මේ ධර්මයේ පරණ නෑ. මේ ධර්මයේ අකාලිකයි. මේ ධර්මයේ සන්දිට්ඨිකයි. හරි. ඒක නිසා මේ ධර්මයේ ඒ සන්දිට්ඨික බව, අකාලික බව මේ ධර්මයෙන් බැහැර වෙලා නෑ. අදටත් මේ ධර්මයේ යමෙක් ප්‍රගුණ කරයිද, යමෙක් තිබ්බේ කොහොමද? ආතාපිනෝ කෙලස් තවන වීරිය තියෙන්න ඕනේ. අපමත් අප්‍රමාදී බව තියෙන්න ඕනේ. හරි. පයිතත්තස්ස කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහරින්න ඕනි. ජීවිතයේ පරදුවට තියන්න ඕනි. දිවි පරදුවට තියලා ධර්මයේ හැසිර. එහෙම කෙනාට මේක තියෙන්නේ. අපිට කොච්චර දේවල් අල්ල ගන්නද? ජීවිතේ පරදුවට තියනවා කිසියට අපිට මේ සාමාන්‍ය දෙයක් පරදුවට තියන්න පුළුවන්ද? ජීවිතයේ කෙරෙහි තියෙන ආසාව අතහරිනවා තියා. අපිට මේ සාමාන්‍ය දෙයක් අතහර ගන්න පුළුවන්ද? ඒ නිසා මේ ධර්මයේ තියෙන ධර්මයේ පරිණි නෑ. තියෙන්නේ දැන් කෙනාට මෙන්න මෙතෙන් එන්න බෑ. හරි. ඒක නිසා පින්වත්නි, ඔබ අපිට මෙතෙන් එන්න පුළුවන් නම් මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒක නිසා ඔබ අප හැමදෙනාට මේ උතුම් ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා, මේ ධර්මයේ දරාගෙන හොඳට නුවණින් කල්පනා කරලා මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද සම්මාදිට්ඨි ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මේට වසර 5කට පෙර මිය පරලෝ ගිය ජිනදාස කටුලන්ද පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සුජීවත්ව සිටින සිරිමා සමරකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය පැතීම පිණිස ලන්ඩන් නුවර වෙසෙන උපුල් නිශාන්ත පුතුණුවන් විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මිය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පින් අපි අනුමෝදන් කරමු. පින්කම සියලුම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද උතුම් ධර්මාවබෝධී පිණිසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේම මිය පරලෝකීය ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා. මේට වසර 5කට පෙර මිය පරලෝ ගිය ජිනදාස කටුලන්ද පියාණන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්ව දරුව පින්වතුන්ගේ නම්මින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝ ගිය සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. වහ වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සුජීවත්ව සිටින සිරිමා සමරකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ගම්පහ ඉන්දිගොල්ලේ පදිංචි මෑණියන්ටත් සිසිර චන්ද්‍ර පුතණුවන්ටත් රුවිනි දුලංජලි අරුණි උදේසිකා යන දියණියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්ව දරුවෝ පින්වතුන්ට එම පවුල්වල සියලු දෙනාට
නන් අයුරින් උදව්පකාර කළ සියලුම පින්වුතුන්ට සහ ධර්ම ශ්‍රවණය කළ පින්වුතුන් සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය ලැබීමට මේ පින් උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකවන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතීත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.